වේදිකා සුන්ගෙන සිටින රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිෂාන්ත මැතිතුමාගෙන් ඒ වගේම ජ්‍යෙෂ්ඨ නීතිඥ විජය බණ්ඩාර මැතිතුමාගෙන් එරටේ ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙක් ඒ වගේම සරසවි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් කටයුතු කරන ආදරණීය විනී හෙට්ටිගොඩ සහෝදරයාගෙන් ඒ වගේම අපේ රට ජනතාවට යෝධ ශක්තියක් දෙමින් සෑම විටම පුරු ජනතාවගේ උමනා එපාකම් වෙනුවෙන් තමන්ගේ හට අවදි කරන ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සොයුරගෙන් ඒ වගේම සමාජවාදී ශිෂ්‍ය සංගමේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා ඇතුළු මේ ආසර පැමිණ සිටින සියලුම සහෝදර සහෝදරියන් ඒ වගේම මාධ්‍යවේදී ඔබ සිතුනාගේ මම සරයි. දැන් සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කළ තිබෙන මේ සයිටම් නීතිගත කිරීම මේ කුමන්ත්‍රණය පරදවමු කියන මේ සම්මන්ත්‍රණයේදී මේ ඊ타මත්ම දැවෙන පොදු ප්‍රශ්නය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විදියට අපෙන් මූලික කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබීම මේ වෙලාවේ හැටියට ඊටාම වැදගත් කොට සැලකනවා. මොකද සයිටම් ප්‍රශ්නය අපි කවුරුත් දන්නවා ඔබ කවුරුත් දන්නවා මේක හුදු තනි ප්‍රශ්නයක් නෙමෙයි. මේකත් එක්ක පොලිමක් සම්බන්ධලා තිබෙනවා. ඒක ආණ්ඩුවක් දන්නවා, ශිෂ්‍ය ව්‍යාපාරයක් දන්නවා, ප්‍රගතිශීලී ආචාර්යවරුත් දන්නවා, අධ්‍යාපන විකුණන්න බලන් ඉන්න බිස්නස් කාරයොත් දන්නවා. සයිටම් එක පරද්ද ගත්තොත් ආයි මෑත භාගයේ පෞද්ගලික උපාධි කඩ ඇරීම අඩු වෙනවා. විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය කඩ ආරම්භ වීම සැලකියුතු වශයෙන් අඩු වෙනවා. සයිටම් එක දිනාගත්තොත්, සයිටම් එක නීතිගත කරගත්තොත් අර මහාචාර්යතුමා කිව්වා වගේ පෞද්ගලික වෛද්‍ය උපාධි කඩ තව අලුතෙන් ආරම්භ වෙනවා. ඒ නිසා මේක ඊටාම තීරණාත්මක දේශපාලන තරඟයක්. මේක අපිට අවශ්‍ය නම් වම සහ දකුණ අතර තරඟයක් කියලා බෙදා ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් මේක ඊට වඩා පුළුල් වාමාංශික නොවන නමුත් නොමිලේ අධ්‍යාපනයට කැමති. වාමාංශික නොවන නමුත් අධ්‍යාපනය විකිණීමට අකමැති. වාමාංශික නොවන අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිගන්න. වාමාංශික නොවන සෞඛ්‍යයේ ගුණාත්මක තත්ත්වය පිළිගන්න. මේ රටේ ඉන්න විවිධාකාර විද්වතුන්, උගතුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් විශාල පිරිසක් එකතු කරගත හැකිව තිබෙනවා. ඒ නිසා මුලින්ම ගත්තොත් මම කතාව ආරම්භ කරන්න කැමති ප්‍රථමයෙන්ම මේ සයිටම් විරෝධී අරගලයට ජීවය දීලා මේක ජනතාව තුළ මතයක් බවට පත් කළා. අද ඊටාත්ම ජයග්‍රාහී. අද මුළු රටේ සයිටම් මුදලාලිත් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු කීප දෙනෙකුත් පමණකට සයිටම් හිතවාදී පැත්ත පටු කරලා සයිටම් විරෝධී බලවේගය මහ විශාල ජනපෞර බවට පත් කරපු ශිෂ්‍ය ව්‍යාපාරයට විශේෂයෙන්ම වෛද්‍ය පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ අරගලයට නායකත්වය දුන්නු ඔවුන්ගේ දින 365ක අරගලයට මුලින්ම අපේ ආචාර්ය පුද කරන්න කැමතියි. ඒ වගේම තමයි අද දිනේදී මේ සයිටම් විරෝධී අරගල වලට සහභාගී වීම නිසාම රිමාන්ඩ් ගත කරලා තිබෙන වාහන භාවිතා කළා නෙමෙයි, බැඳුම් කර වංචා කළා නෙමෙයි, වෙන මගඩි තක්කඩි වැඩ කළා නෙමෙයි, තමන්ගේ කරගන්න උපාධිය ප්‍රශ්නයක් නෙමෙයි, පොදුවේ මේ රටේ නොමිලේ අධ්‍යාපන ක්‍රමය වෙනුවෙන් ඒ සටන නායකත්වයේ දීම නිසා අද වෙන විට අත්අඩංගුවට අරගෙන තිබෙන අවිශ්වමම කැඳවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයාටත් අපි අපේ ආචාර්ය පුද කරනවා. මොකද අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙවන්න විවිධ පටු කණ්ඩායම් මොන උත්සාහ දරුවත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තුළ ශිෂ්‍ය ව්‍යාපාරය තබාගත යුතු මූලික පෞරුෂය ආරක්ෂා කරගෙන මේ සටනට බය නැතුව නායකත්වය දෙන්න ඉදිරිපත් වෙලා තිබීම ගැන. අපි හිතනවා ශිෂ්‍ය ව්‍යාපාරය මේ සටනේ ප්‍රධානම භූමිකාව කළ යුතු අය විදියට. ඔබ කවුරුත් දන්නවා ආදරණීය සහෝදර සහෝදරියනි අධ්‍යාපනය අපි කවුරුත් පිළිගන්නවා අයිතියක් විදියට. ඒක වරප්‍රසාදයක් නෙමෙයි.
ඒක අයිතිය. ඒක ලෝක පරිමාණයෙන් පිළිගත්ත දෙයක්. හැබැයි ඒක ලෝක පරිමාණයෙන් පිළි අරගෙන තාම අවුරුදු 100ක්වත් නැහැ. අද ලෝකේ හැම රටකම ප්‍රාථමික අධ්‍යාපනයේ නොමිලේ ලබා දිය යුතු කියන එක නීතියක් මට්ටමට වගේ අවිල්ලා තිබෙනවා. ඒක දිනාගෙන තියෙන මිනිස්සු සටන් කරලා උද්ඝෝෂණ කරලා තාම අවුරුදු 100ක් නැහැ. අපේ රටේදී ඒක අවුරුදු 70ව පහු කරලා තිබෙනවා. මොකද මේ නොමිලේ අධ්‍යාපනය කියන වචනය නිදහස් අධ්‍යාපනය කියන වචනට වඩා නොමිලේ අධ්‍යාපනය කියන වචනය අපි මේ ලබන අධ්‍යාපනයත් එක්ක ගත්තොත් හරිම නිශ්චිතයි. මොකද අධ්‍යාපන නිදහස්ද කියලා ගත්තොත් නිදහස් නෑ. මොකද අපි හොඳට පේනවා අපේ රටේ දරුවෝ එක වසරේ දෙක වසරේ දරුවෝ 5 වසර 10 වසර A level ශිෂ්‍යාවන් විඳින පීඩාව ගත්තා මේක කොහෙත්ම නිදහස් නෑ. ඒක හිරගයක් වගේ. ඒක මතවාදිනු නිදහසුත් නෑ. ඔබ දන්නවා දැන් සාමාන්‍ය පෙළට ළමයි ඇඩ්මිෂන් සයින් කරන්නේ රාහු කාලේ බලන ගුරුවරු යටතේ. ළමයින්ට කියනවා රාහු කාලේ එනකන් පෑන අතේ තියන් ඉන්න එක සර් කෙනෙක් ඔරලෝසු බලන් ඉන්නවා අනිත් ටීචර්ලා බලන් ඉන්නවා ළමයි දිහා රාහු කාලේ පැන්න ගමන් තමයි ළමයින්ට අස්සම් කරන්න කියන්නේ. ඒ නිසා අධ්‍යාපනය මිත්‍යා විශ්වාස වලින් අධ්‍යාපනය අතුරට දාලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපනය ඇත්තටම නිදහස් නෑ. ඒකට මතවාදයක් තියෙනවා. ඒ නිසා තමයි නොමිලේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ. නමුත් අපි පොදුවේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන එක වැරද්දක් නෑ. නොමිලේ අධ්‍යාපනය කියන එකේ විශේෂත්වය තමයි නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍ය තමයි ලංකාව ලෝකෙන් අනිත් රටවල් වලට වඩා විශේෂයෙන්ම මේ තුන්වෙනි ලෝකේ රටවල් වලින් අපි යම්කිසි ඉහළට ගිහිල්ලා තිබෙනවා නම් ඒ ඉහළට යාමට බලාපෑපු ප්‍රධානම කරුණු දෙක තමයි අපි අවුරුදු 70ක් තිස්සේ අපිට නොමිලේ අධ්‍යාපනයයි නොමිලේ සෞඛ්‍යයයි තියෙන්නේ. ඔබ දන්නවා ලංකාවට ලෝකෙත් එක්ක තරම් කරන්න ඉතුරුලා තියෙන දැන් 1යි 2යි. එකක් ලංකාවේ ක්‍රිකට් මේ දවස්වල දිනුව පරදිනවා. අනිත් එක ලංකාවේ තේ. ඒ ඔක්කොටම වඩා ස්ථාවර දේ තමයි ලංකාවේ උගත්කම නැත්තම් අධ්‍යාපනයේ මට්ටම. ඒක ලෝක පරිමාණයෙන් පිළිගන්නා දෙයක්. ඒක අන්තර්ජාතික බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ අධ්‍යාපනය. විකුණනාර්ථයෙන් කිව්වත් ලංකාවේ අධ්‍යාපනය කියන්නේ සුවිශාල වටිනාකමක් උකහාගත්තු දෙයක්. ඒකේ සරසවි අධ්‍යාපනය ඉතාම ඉහළ මට්ටමක දෙයක්. ඒකේ වෛද්‍ය අධ්‍යාපනය ගත්තොත් ලංකාවේ ඒක සුපිරි බ්‍රෑන්ඩ් එකක්. ලංකා අධ්‍යාපනය පොදුවෙත් හොඳයි. සරසවි අධ්‍යාපනය අන්තර්ජාතික මට්ටමට හොඳයි. ඒකේ වෛද්‍ය අධ්‍යාපනය අන්තර්ජාතික මට්ටමෙත් සැලකිය යුතු ඉහළ මට්ටමක තියෙන දෙයක්. ඉතින් මේකෙදි අපි දකිනවා ආදරණීය සහෝදර සහෝදරීන් නොමිලේ අධ්‍යාපනය ක්‍රමය ගත්තොත් නොමිලේ සෞඛ්‍යයටත් වඩා නොමිලේ අධ්‍යාපනයේ රටක මහජනතාව ජාතියක් ශක්තිමත් කරන්න නොමිලේ අධ්‍යාපනය නොමිලේ සෞඛ්‍යයටත් වඩා වැදගත් වෙනවා. මොකද අපි එහෙම කියන්නේ ඔබ දන්නවා ලංකාවේ නොමිලේ සෞඛ්‍ය ක්‍රමය තිබුණාට ඉස්පිරිතාලකින් තාම දරුවෙක් ඉපදුනාම එන්නත් දෙනවා නොමිලේ. ප්‍රතිශක්තිකරණය නොමිලේ කරගන්න පුළුවන්. ලෙඩ රෝග වලට අමාරුවේ පොලිමෙන්දලා හරි නොමිලේ බේත් ටික ගන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා ලංකාවේ ලෙඩ රෝග ව්‍යාප්තිය ගත්තොත් ලංකාවේ ප්‍රතිශක්තිකරණයේ තත්ත්වය ගත්තොත් ඒක අඩු වැඩි ප්‍රදේශ තියෙනවා අඩු වැඩි පුද්ගල කණ්ඩායමින්. බොහොම කෙටියෙන් කිව්වොත් කාලය තුරු කරගන්න ඕන නිසා නූගත් අය අතර ලෙඩ රෝග වැඩි නූගත් අය අතර ප්‍රතිශක්තිකරණ මට්ටම් අඩුයි. නූගත් අම්මලාට උපදින දරුවන් අතර ළමා මරණ අනුපාතික වැඩි. නූගත් අම්මලාගේ මාතෘ මරණ අනුපාතිකය වැඩි. එහෙනම් සෞඛ්‍ය නොමිලේ වුණාට අම්මලා උගත් නැත්තම් දරුවන්ට හැදෙන ලෙඩ රෝග වැඩි. අම්මලා උගත් නැත්තම් ප්‍රතිශක්තිකරණය වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා නොමිලේ අධ්‍යාපනය කියන එක නොමිලේ සෞඛ්‍යයටත් වඩා අතිශය වැදගත්. රටක අනාගතය සකස් කරන්න. ඒ නිසා දැන් මේ නොමිලේ අධ්‍යාපන ක්‍රමය විසින් හදන දේ තමයි ඔබට මුදල් නැතත් දැනුම හිමි කරගන්න පුළුවන් ඉඩකඩ ලැබෙන එක. මුදල් අහිමි වුණත් දැනුම හිමි කරගත හැකියි. හැබැයි මුදලට අධ්‍යාපන ආවත් පස් වෙන දේ තමයි මුදල් අහිමි නම් දැනුමත් අහිමි. මුදල් අහිමි නම් දැනුමත් අහිමි. අද වුණත් අපි දන්නවා ලංකාවේ සමහර විශේෂ පාඨමාලා තිබෙනවා.
ඒ සමහර පාඨමාලා කරන්න මුදල් නැත්තම් බෑ. මුදල් අහිමි නිසා දැනුම අහිමි වීම අපි කවුරුත් උසස් පෙළෙන් විශ්වවිද්‍යාලයට තේරුම් නැත්තම් කෝස් කරන්න ගියාම අපි කවුරුත් එක ඉගෙන ගන්න. අද අපේ රටේ පහළ මධ්‍යම පන්තිය වැඩ කරන ජනතාවගේ දරුදරියන් විශ්වවිද්‍යාල ඇතුළත යන බැරි හැම කෙනාම මුදල් අහිමි වීම නිසා දැනුම අහිමි වීම කියන එක තමන්ගේ ජීවිතෙන් අපි හැම කෙනාම එක වතාවක් හෝ දෙවතාවක් හෝ භුක්ති විඳලා තියෙනවා. නමුත් ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනය තාමත් නොමිලේ තියෙන නිසා තමයි අපි බොහෝ කෙනෙක්ට මේ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගන්න ඉඩකඩ ලැබිලා තියෙන්නේ. ඒ නිසා දැන් නොමිලේ අධ්‍යාපනය කියන පැත්තෙන් තමයි අපි මේ සයිටම් ප්‍රශ්නය ගන්න. නැතුව පුද්ගලිකව ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණට මේ කාට හරි ඉගෙන ගන්න තියෙන අයිතියට බාධා කිරීමට අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපිට එහෙම කුහකකමක් හරි එහෙම හීනමානයක් හරි නැහැ. මොකද සමහර අය හිතන් ඉන්නවා මේ වෙන අය ඉගෙන ගන්නවට අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේක ප්‍රසිද්ධියත් කියලා හිතුවා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත්තා. ජනතා විමුක්තියේ මධ්‍යම කාරක සභාව ගත්තා. ජනතා විමුක්තියේ සෑම දිස්ත්‍රික් නායකයෙක් ගත්තා. ඔය හැම කෙනාම 99%ක්ම වගේ මේ රටේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබපු අය. ඒ නිසා මේ අපිට වෙන හැයකට ගන්න එක ගැන අපිට එහෙම වෙච්ච පෞද්ගලික හිණමානයක් හෝ පක්ෂයක් වශයෙන් වෙච්ච හිණමානයක් නෑ. සයිටම් එක උපාධි ප්‍රදානය කරන්න නම් අර SP දිසානායක උන්න එහෙම ගැසට් කරපො ඒ ගයිඩ්ලයින්ස් අනුව කටයුතු කළා අනුමැතියක් ලබා ගන්න. දැන් ගැමුණු විජේරත්න මහත්තයා අපූර්ව පුද්ගලයෙක්. උන්න ඒ පර්මිට් එකක් නැතුව බස් එකක් දැම්මාම ලංකාවේ බස් ස්ට්‍රයික් කරනවා. එහෙම කරන සයිටම් දෙමව්පිය සංගමේ ලොක්කා මේ සයිටම් ප්‍රශ්නේදී කියනවා මොකක්ද එයාගේ පුතු දෙන්න ඉගෙන ගන්න නිසා කියනවා ලයිසන් එකක් නැතුව කමක් නැහැ දොස්තර කම කරන්න දෙන්න. ඔබට අපි කියන්න කැමති විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානය කිරීම සඳහා මම අර කිව්ව නිර්දේශ මත ඒක 2003 ඉඳන්ම තිබුණා 2013 ගැසට් කරාට 2011 පෙබරවාරි මාස 22 හා 23 වෙනිදා මේ තියෙන මේ වාර්තාව වෛද්‍ය නෝනිස් කියන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙක් වශයෙන් එතුමා කටයුතු කරා යම් කාලයක් එතුමා ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක් සයිටම් එක නිරීක්ෂණය කරන්න ගියා 2011 පෙබරවාරි 22 සහ 23 එතුමාලා ආවිල්ලා කිව්වා ඒක නිර්දේශයේ තියෙනවා මේ වාර්තාවේ මොකද්ද කිසිසේත්ම මේක වෛද්‍ය විද්‍යාවට අදාළ කරන සුසුකම් සම්පූර්ණ කළ නැහැ මේ தත්ත්වය දෙන්න එපා කියලා. මේ පළවෙනි එක. ඊට පස්සේ 2011ෙම ඊළඟ වාර්තාව කරා 2011 පෙබරවාරි 22 23 මම කිව්වේ ඊට පස්සේ 24 25 තවත් කණ්ඩායමක් ගියා ඒත් මහාචාර්ය තිලක් වීරසූරිය ඇතුළු ආචාර්ය කණ්ඩායමක් සයිටම් එකේ தත්ත්වය පිළිබඳව පරීක්ෂා කරන්න. ඔවුනුත් කිව්වා කිසිසේත්ම සයිටම් එකට උපාධි ප්‍රදානය කිරීමේ බලතල දෙන්න බෑ මොකද ඒක ඊටාම දුර්වල මට්ටමක තිබෙන ආයතනයක් කියලා. නමුත් ඒත් බේරෙන්න බෑ. දැන් සාමාන්‍යයෙන් එකපාරක් දෙපාරක් ගියාම පරීක්ෂණයට අර මාර්ගෝපදේශ යටතේ ඊට පස්සේ නැවත යන්න දෙයක් නැහැ. ඒතර ලයිසන් එක දෙන්න බෑකුවට පස්සේ ඒක අහෝසි වෙන්න ඕන. එහෙම නැහැ. මේක දේශපාලන බලතල මත දේශපාලන බලහත්කාරය මත නැවත SB දිසානායක ඇමතිවරයාත් එවකට හිටපු පාලකයෝ නැවත යවුවා වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නියෝජනය කරන. මේ තියෙන 2011 අප්‍රේල් 20 ඊළඟට තව කණ්ඩායමක් ගියා. මාස 3කට පස්සේ. ඒ කණ්ඩායම ගියා මහාචාර්ය WD ලක්ෂ්මන් කොළඹ විශ්වවිද්‍යාලේ මේ වගේ විවිධාකාර UGC එකේ ප්‍රධානීනුත් ඇතුළුව ගියා. ඔවුනුත් ඇවිල්ලා මොකද්ද කිව්වේ? මේ වාර්තාවේ නිර්දේශ තියෙනවා කිසිසේත්ම සයිටම් එකට මේ තියෙන ඔවුන්ගේ වාර්තාවේ මේවා ඔවුන් පැහැදිලි ලකුණු කරලා තිබෙනවා මේක ඉතාමත්ම දුර්වලයි. කිසිසේත්ම මේකට ඉඩ දෙන්න එපා. මේකට ළමුන් බදවා ගන්න ඉඩ දෙන්නත් එපා කියලා ඔවුන් නිර්දේශ කරා. එතනින් අතර වෙන්නේ. ඊට පස්සේ තවත් වාර්තා ගණනාවක්. ඊට පස්සේ මේකම නැවත සිද්ධ වෙනවා 2013 පෙබරවාරි මාසේ 26 වෙනිදා. දැන් SP දිසානායක මහතාගේ ප්‍රශ්නේ තමයි වෛද්‍ය සභාවෙන් යන හැම කණ්ඩායමක්ම ගිහිල්ලා වෛද්‍යවරු ගිහිල්ලා කියනවා වෛද්‍ය සභාවෙන් යන මහාචාර්යවරු ගිහිල්ලා කියනවා සයිටම් එක
වෛද්‍ය විද්‍යාලයක් තියා විශ්වවිද්‍යාලයක් ලෙස පිළිගන්න බෑ. මේක පුදුමයි. මේක කොහොමද මේම කරන්නේ? S2 තියෙන ළමයි පවා මේක ඉන්නවා. මේක ආචාර්යවරු නෑ, මේක ස්පිරිතාලයක් නෑ, මේක කරන්න එපා කියලා. ඒ නිසා ස්පිරිතානායක මහත්මිය ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ එතුමාම සම්මත කරපු ගැසට් එකට විරුද්ධව එතුමාට තේරෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තමයි ප්‍රශ්නේ. එතුමා මොකද කරන්නේ? වෛද්‍ය සභාව පැත්තක දාලා වෙනත් කණ්ඩායම් යවනවා මේ සයිටම් එක නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ දැන් හෝටලේ පරීක්ෂා කරන්න යන්න අයිතිය තියෙන PHI මහත්තුරුන්ට. තමුන්නාස අපිට සමීපේ ඒවනේ. වෛද්‍ය විද්‍යාල පරීක්ෂා කරන්න අපි යන්නේ නැහනේ. ඒක මහාචාර්යතුමා වගේ යන්නේ නැහැ. නමුත් අපි නිතර මේ ජනමාධ්‍යවලින් අහන්නේ PHI මහත්තුරු තමයි හෝටල් වලට පණි. පැනලා ඒවා සීල් තියෙන හොඳ නැති. දැන් ස්පිරිතානායක මහත්තයා මොකද්ද කරේ? PHI මහත්තයා ගියාම හෝටලේ වහන නිසා එයා ඇව්වා ගරාජ් බාස් කෙනෙක්. නේ ගරාජ් බාස් දන්නේ නැහනේ හෝටලේ කැමල තත්ත්වය බලන්න. ඒ වගේ වැඩක් තමයි මේ කළා තියෙන්නේ. වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳ අවබෝධයක් නැති හැබැයි වෙනත් විෂයන් වලට මහාචාරකම් තියෙන පිරිසක් තමන්ගේ යම් සම්බන්ධකමක් තිබෙන පිරිසක් යවුවා සයිටම් එක බලන්න 2013 පෙබරවාරි මාසේ 13. ඒ ගියාට පස්සේ මොකද? ඔවුන්ගේ නිරීක්ෂණ වල සඳහන් කරලා තිබෙනවා සයිටම් එක කිසිම සුදුසුකමක් නැහැ. ඒ ඔක්කොම නිරීක්ෂණ හැම ලියලා හැබැයි අන්තිමට කියනවා කමක් නැහැ නිකන් මාස 6කට දීලා බලමු කියලා. නිරීක්ෂණයේ තියෙනවා සවුත්තුයි. නිගමනයේ තියෙනවා කමක් නැහැ මාස 6කට දෙමු කියලා. ඒක පුදුම දෙයක්. නමුත් මේක නීති විරෝධී. මොකද ගැසට් එක අනුව ස්පිරිතානායක උන්නේගේ අනිවාර්යයෙන්ම වෛද්‍ය විද්‍යාලයක් ප්‍රමිතිකරණය කිරීම සඳහා යන කණ්ඩායම ඇතුලේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් සිටිය යුතුමයි. ඒක ස්පිරිතානායක මහත්තයාගේම ගැසට් එක. ඒ ගැසට් එකත් මා ළඟ මෙතන තිබෙනවා. ඊළඟට ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එකේ එවකට හිටපු සුනිල් ජයන්ත නවරත්න මහතාට ලිපියක් වකින් දැන්නුවා මේ සයිටම් එක පිළිගන්න එපා කියලා. ඒ ඇස්සේ තමයි ස්පිරිතානායක මහතා මොකද්ද කළේ? අර වෛද්‍ය සභාවේ වාර්තා හෝ ඒවස් කිසිවක් නැතුව ගැසට් එකට අනුව කටයුතු කරන්නේ නැතුව සුනිල් ජයන්ත නවරත්න මහතා මාර්ගයෙන් සයිටම් එකට උපාධි ප්‍රදානය කිරීමේ බලතල තියෙනවා කියලා ගැසට් එකක් ගැහුවා. හැබැයි අඩුපාඩුවක් සහිත. ඕක තමයි සයිටම් මුදලාලි අල්ලගත්තේ Tamanට උපාධි ප්‍රදානය කිරීමේ බලතල තියෙනවා කියලා. ඒක අපූර්ව ගැසට් එකක් ආදරණීය සහෝදර සහෝදරියනි. ඒක තමයි මේ ගැසට් එක සයිටම් එකට උපාධි දීමේ මේක ගවේෂණය කරන්න යන්නේ 2014. ඊට පස්සේ සයිටම් එකට උපාධි දීමේ බලතල ලබා දෙනවා 2013 ඉඳලා. උදේ ගහනවා ගැසට් එකක් 2013 සිට සයිටම් එකට උපාධි දීමේ බලතල තියෙනවා කියලා. එතකොට සයිටම් එකේ කලින් බඳවාගත්ත බැච් ගණනාවක් ඉන්න ඒගොල්ලන්ට යයිටි නැති වෙන නිසා හවස නැවත ගැසට් එක වෙනස් කරනවා. නෑ 2013 ඉඳලා නෙමෙයි 2011 ඉඳලාම උපාධි ප්‍රදානය කිරීමේ බලතල තියෙනවා. අපූර්ව පරීක්ෂණයක් නේ. 2014 පරීක්ෂණය කරනවා. පරීක්ෂණය කළ 2013ට පෙරදාතම් කරනවා. එදාම හවස 2011ට පෙරදාතම් කරනවා. එතකොට මේ ඔක්කොම ගත්තට පස්සේ මොකද්ද? මේ තියෙන්නේ පසුගිය රාජපක්ෂ පාලනයේ දේශපාලන බලහත්කාරය පාවිච්චි කරලා නෙවිලි ප්‍රනාන්දු කියන මුදලාලිගේ සල්ලි වලට යට වෙච්ච උසස් අධ්‍යාපන ඇමතිවරයෙක් යොදාගෙන මේ රටේ අනීතිකව දූෂිත ආයතනයක් ස්ථාපිත කිරීම පිළිබඳ කතාව. නිසා සයිටම් එකට උපාධි ප්‍රදානය කිරීමේ බලතල නැහැ. නිසා නඩු වෙන්න ඕනකම තියෙන ඔතෙන්ට නෙමෙයි. ඒ ශිෂ්‍යාවට MBBS උපාධිය තියෙනවද කියන එකයි. අද නඩුව දාලා තියෙන කෙනා නඩුව දාලා තියෙන්නේ එයා වෛද්‍යවරියක් කියලා කියාගෙන. නෑ. නීත්‍යානුකූලව ගත්තොත් සයිටම් එකට උපාධි ප්‍රදානය කිරීමේ බලතල නැහැ. ඊළඟට මේ தත්ත්වෙ මතම ඔබ දන්නවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එවකට සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් 2013 මාර්තු මාසේ දෙදස් 12 මාර්තු මාසේ 22 මේ සයිටම් එක පිළිබඳව විද්වත් මණ්ඩලයක් පත් කළ සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් වාර්තාවක් සකස් කළා. මේක පුළුල් වාර්තාවක්. මම මේකේ තියෙන පිටපත මේ තියෙන්නේ කුඩා පිටපතක්. මේ වාර්තාවේ මහාචාර්ය රවින්දු රුබේරු ඇතුළු ආචාර්ය
රවි රුබේරු ඇතුළු පස්තරයකින් යුක්ත කණ්ඩායමක් ගිහිල්ලා සයිටම් එක පරීක්ෂා කරලා දීපු සම්පූර්ණ වාර්තාවක් තිබෙනවා. ඒ වාර්තාව අනුව සයිටම් එකට කිසිසේත්ම වෛද්‍ය ආයතනයක් වශයෙන් වෛද්‍ය උපාධි ලබා දෙන ආයතනයක් වශයෙන් කිසිසේත්ම කටයුතු කරන්න අවසර දීලා නැහැ. විතරක් නෙමෙයි ළමයි බඳවා ගැනීම පවා වුන් ප්‍රශ්න කරලා තිබෙනවා. දැන්වත් මේක වහාම නතර කළ යුතු කියන නිර්දේශය තමයි වර්තමාන ජනාධිපතිවරයා එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දීලා තියෙන නිර්දේශය. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශිෂ්‍ය ව්‍යාපාරය පසුගිය අවුරුද්ද ඇතුළත මගේ මතකයේ හැටියට අඩුම ගන්න අවස්ථා 10කට වැඩි ජනාධිපති මන්දිරයේටම උද්ඝෝෂණ මාර්ගයෙන් ආවා. ජනාධිපතිකම එවකට සෞඛ්‍ය ඇමති වර්තමාන ජනාධිපතිකම වාර්තාවට ගැන දන්නේ වගේ කිසිම දෙයක් දන්නේ වගේ ඇස්කම් වහගෙන ඉන ජනාධිපතිලාගේ ඇස්සරවන්න ඒවට කඳුළු ගෑස් වලින් තමයි ශිෂ්‍යයන්ට පහර දුන්නේ. රබර් බුලට් වලින් තමයි පහර දුන්නේ. සබ ජනාධිපතිවරයා තව මාස දෙකකට පස්සේ කියයි දන්නේ නැහැ. එතුමා මේ මොකුත් දැනගෙන හිටියේ නැහැ කියලා. ඒසබ ජනාධිපතිවරට කියනවා මේ රටේ ශිෂ්‍යයන්ගේ කාලය නාස්ති කරන්නේ නැතුව, මේ රටේ ආචාර්ය මහාචාර්යුන්ගේ කාලය නාස්ති කරන්නේ නැතුව, මේ රටේ දෙමව්පියන්ගේ කාලය නාස්ති කරන්නේ නැතුව, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳවට්ටන්න නැතුව, මේ රටේ පොදුවේම නොමිලේ අධ්‍යාපන ක්‍රමයේ වලපල්ලට යවන ප්‍රධානම ඒකේ මිනිවල කපන හා සමාන මේ දූෂිත දුර්වල සයිටම් එක නීතිගත කරන්න කලින් ජනාධිපතිවරයා වශයෙන් තමන්ගේ යුතුයකම වගකීම ඉටු කරන්න කියලා. නැතෝ නිකන් මොකුත් දන්නේ නැහැ වගේ හැංගිලා ඉන්නේ නැතු. ජනාධිපතිවරයෙක් වුණාම රටේ ප්‍රශ්න වලට කෙලින් ඉස්තිරසාල පිළිතුරු දෙන්න ඕනේ. නැතුව ඒක දන්නේ නැහැ වගේ ඉන්නකට මේ ජනාධිපතිවරයා වගකීම. ඒ නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කණ්ඩායම් 5ක වාර්තා තිබෙනවා මේ සයිටම් එක වෛද්‍ය උපාධිය ලබා දෙන කිසිසේත්ම සුසුකම් තියෙන ආයතනයක් නෙමෙයි කියලා. ඊළඟට ඔබ දන්නවා මෑතකදී ලංකාවේ තිබෙනවා රජයේ වෛද්‍ය විද්‍යාල 8ක්. ඒ වෛද්‍ය විද්‍යාල 8 පීඨාධිපතිවරු 8 දෙනා ඔවුන් 8 දෙනා විසින් සකස් කරපු වාර්තාව තමයි මේක. අද අපි මේක හැන්සාත් කළා පාර්ලිමේන්තුවේ. එතන ඉන්නවා මහාචාර්යවරු ආචාර්යවරු 8 දෙනෙක්. මම ඔවුන්ගේ නම කියන්න. ප්‍රොෆෙසර් ජෙනිෆර් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති, ප්‍රොෆෙසර් වජිර වීරසිංහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති, ප්‍රොෆෙසර් සරත් ලේකම්වසම් රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති, ડોક્ટર රවිරාජ් යාපනයේ සරසවියේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති, ප්‍රොෆෙසර් නිලාන්ති ඩි සිල්වා කැලණි විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිනිය, ප්‍රොෆෙසර් සුරංගී යසවර්ධන ජයවර්ධනපුර සරසවියේ පීඨාධිපතිනිය, ડોક્ટર අරුල් ප්‍රකාශම් ඇක්ටින් ඩීන් වැඩ බලන පීඨාධිපති ඊස්ටර්න් යුනිවර්සිටි නැගෙනහිර විශ්වවිද්‍යාලය, ප්‍රොෆෙසර් සිසිර සිරිබද්දන රජරට සරසවියේ පීඨාධිපති. මේ 8 දෙනාම ඒකාබද්ධ ලේඛනයක් සකස් කළා. මෙරට උසස් අනිත් එක පාර්ලිමේන්තුව සහ අනිකුත් ඔය රූපවාහිනී වාදී උදාවල් වලට ගියාම තේරෙන දේ තමයි අපි අතින් ගෙවලා හරියේ සමහර මන්ත්‍රීලට ඇමතිලට උගන්න ගත්තා නම් දෙයනේ මොකක් හරි මට්ටමක සාකච්ඡාවක් කරන්න පුළුවන් ඔළුවක් තියෙන එකෙක් මෙතෙන්ට එනව නේද කියලා. දැන් හරි අතින් වියදම් කරලා ටියුෂන් කරන්න ඒගොල්ලෝ එනවනම් අපි කැමති එහෙම මන්ත්‍රීලා ඇමතිලාට ඒ ටියුෂන් දෙන්න. මොකද ඒ තරම් අමාරුයි සමහර වාද විවාද රූපවාහිනී වලත් පාර්ලිමේන්තුවෙත් කරා. අපි සයිටම් ප්‍රශ්න නැවතාවත් ඔබ සහෝදරයන් ඊටාම කෙටියෙන් මම සඳහන් කරමින් ඉන්නේ ලෝකේ ඒ නිසා මේ අධ්‍යාපනයේ ලෝකේ ගොඩක් දේවල් ධනපති ක්‍රමය තුළ විකුණලා තියෙනවා. හැමදාම විකුණනවා. අධ්‍යාපනය තෙලඳ භාණ්ඩයක්. අධ්‍යාපනය පිරිසුදු විකුණන්න බැරි දෙයක් නෙමෙයි විකුණලා තියෙන දෙයක්. නමුත් විශේෂයෙන්ම නිශ්චිත ආයතනගත අධ්‍යාපනයේ විකිණීම කියන එක, අධ්‍යාපන සේවාව විකිණීම කියන එක ලෝක පරිමාණයෙන් ප්‍රබල වෙන්න පටන් ගත්ත 1994න් පස්සේ අර ගැට්ස් කියන ගිවිසුමෙන් පස්සේ මොකද්ද සේවා වෙළඳාම් පිළිබඳ ගිවිසුමෙන් පස්සේ. ඒකෙන් පස්සේ තමයි ලංකාවෙත් ලෝක පුරාමත් මේ අධ්‍යාපනය විකිණීම කියන එක විශාල වශයෙන් ආරම්භ වුණේ. නමුත් අපි ඔබට කියන්න ඕන මොකද මතයක් හදලා තියෙනවා ලෝකේ හැම රටකම පුද්ගලික සරසවි තියෙනවා අය. ලෝකේ හැම රටකම පෞද්ගලික පාසල් තියෙනවා අය. ලෝකේ හැම රටකම අපේ ලංකාවේ වගේ අර ඉන්ටර්නැෂනල් ඉස්කෝල තියෙනවා අය.
කියලා මතයක් අපේ රටේ ජනතාව තුළ නැත්නම් අපේ ක්‍රියාදරයන් තුළ පවා දාලා තිනවා. නමුත් ඒක ඇත්ත නෙමෙයි. අපි තම සහෝදරයන්ට කියන්න ඕන ලෝකේ නොමිලේ අධ්‍යාපන ක්‍රමය කියන එක ලෝකෙට හඳුන්වා දුන්නේ මහා පරිමාණයෙන් ලෝකෙට හඳුන්වා දුන්නේ සමාජවාදී සෝවියට් දේශයේ. ඒ සමාජවාදී සෝවියට් දේශයේ තමයි නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය, ජනතාවට නොමිලේ නිවාස මේ අනාදි වශයෙන් ඒ සේවා පද්ධතිය ජනගත කිරීම හඳුන්වා දුන්නේ. ඊට පස්සේ ඒක හැබැයි ලෝකේ බොහෝ රාජ්‍යයන් වලට ගිහිල්ලා අද ලෝකෙක සෑම රාජ්‍යයකටම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්න පුළුවන් වෙලා තිබුණාට තාමත් ලෝකේ දියුණු ධනපති රාජ්‍යයන් වල පවා අර ලෝකේ බොහෝ දේවල් විකුණුනාට මේ උසස් අධ්‍යාපනය වගේ දේවල් විකිරලා නැහැ. හොඳින්ම විකුණ ගන්න පුළුවන් වෙලා නැහැ. අද ලෝකේ ඉහළම අධ්‍යාපන ක්‍රමයේ තියෙනවා කියලා සලකන ෆින්ලන්තය වගේ රටක් ගත්තා. ස්වීඩනය, ඩෙන්මාර්ක් වගේ ස්කැන්ඩිනේවියානු රටවල් ගත්තා. ඒවා අධ්‍යාපනය 99%ක්ම වගේ නොමිලේ රජයෙන් කරන අධ්‍යාපන වැඩපිළිවෙලක් තමයි තිබෙන්නේ. පාසල් ගත්තත් සරසවි ගත්තා. යුරෝපයේ හදවත වශයෙන් සලකන යුරෝපා සංගමේ මූලස්ථානයේ තියෙන බෙල්ජියම වගේ රටක් ගත්තා. කිසිදු පුද්ගලික විශ්වවිද්‍යාලයක් නැහැ. කිසිදු පුද්ගලික විශ්වවිද්‍යාලයක් නැහැ. නමුත් අපිට කියන්නේ ලංකාවේ ගත්තොත් එහෙම නිකන් යුරෝපේ හැම කෝපි කඩ ගන්නට පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා කියලා තමයි කියන්නේ. එහෙම නැහැ. පුද්ගලික පාසල් නැහැ. ඊටාමත්ම විශේෂ උමනාවන් සඳහා ඉතා කුඩා ජන කණ්ඩායම් එකතු වෙලා එක කුඩා ආගමික කණ්ඩායම් එකතු වෙලා පවත්වාගෙන යන සමහර පාසල් යුරෝපයේ දියුණු රටවල් වල තිබෙනවා. නැත්නම් බහුතරයක තිබෙන්නේ රජයේ පාසල්, රජයේ සරසවි. ඒ නිසා ඒක අපි ඔබට කියන්නේ අධ්‍යාපනය පුද්ගලීකරණය වෙළඳ භාණ්ඩයක් බවට පත් කළ මේක විකිණීම ලෝකේ පුරාම ආරම්භලා තිබ්බත් මේ ලංකාව ගිහිලා තියෙන වේගෙට, ඉන්දියාව ගිහිලා තියෙන වේගෙට, බංග්ලාදේශය ගිහිලා තියෙන වේගෙට, නේපාලය ගිහිලා තියෙන වේගෙට. කියන්නේ දකුණු ආසියාව. ලෝකේ දුප්පත්ම මහද්වීපය. දකුණු ආසියාව කියන්නේ ලෝකේ දුප්පතුන්ගෙන් 3/2ක් ඉන්නේ. ලෝකේ නූගතුන්ගෙන් ලෝකේ අකුරු ලියන්න බැරි ජනතාව කෝටි 105ක්, ඒ 105න් කෝටි 80ක් ඉන්න. දකුණු ආසියාවේ තමයි වැඩිම පුද්ගලික සරසවි තියෙන්නේ. ඒ නිසා හරි පැහැදිලි මෙතන විකෘතියක් තියෙන්නේ. ලෝකේ දියුණු රටවල් වල, සල්ලි තියෙන රටවල් වල, ලොකු ආර්ථිකයන් තියෙන රටවල් වල පුද්ගලික සරසවි නැහැ. සයිටම් වගේ කඩ නෙමෙයි, ප්‍රමිතිගත කඩවත් නැහැ. දැන් සයිටම් කඩේ ප්‍රශ්න දෙකක්. එකක් ඒක කඩයක් මුදලට උගන්වන. අනිත් එක ඒක කිසිම ප්‍රමිතියකින් තොර කඩයක්. දැන් ලෝකේ පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධ වාදයේ තියෙන්නේ මුදලට විකුණුනද නැද්ද කියන ප්‍රශ්නය. නමුත් සයිටම් එකේ ප්‍රශ්නය මෙන්න මෙතනින් වෙනස් වෙනවා. ඒ නිසා මම මේකයි කිව්වේ සයිටම් සටන මේ පෞද්ගලික අධ්‍යාපනයේ සටනකටත් වඩා පහළ මට්ටමේ සටනක්. ලංකාවට පෞද්ගලික සරසවි අවශ්‍යද නැද්ද කියන වාදය අපිට පුළුල් මට්ටමින් වෙන අවස්ථාවක කරගත යුතු දෙයක්. නමුත් සයිටම් කියන්නේ පෞද්ගලික අධ්‍යාපනය කියන එකටත් මුවා වෙලා එන හොර දූෂිත බාල වර්ගයේ ආයතනයක්. ඒ නිසා තමයි මම කිව්වේ සයිටම් විරෝධී අරගලය, සයිටම් විරෝධී සටන මේ රටේ අර නොමිලේ අධ්‍යාපන ක්‍රමයට භක්තිමත්ව සහයෝගය නොදෙන පිරිස පවා එක රාශී කරගෙන කළ යුතු කළ හැකි සටන. දැන් මම එතනින් කැමති සයිටම් එකට මාරු වෙන්න. මොකද අපිට කරුණු කීපයක් කතා කරන් තියෙන නිසා. පුද්ගලික අධ්‍යාපනය සහ සයිටම් එක අතර තියෙන වෙනස අපි හිතනවා ශිෂ්‍ය ව්‍යාපාරයත් සමාජවාදී ශිෂ්‍ය සංගමයත් පැහැදිලිව ගත යුතුයි කියලා. මොකද මේක මේ රටේ පරදින්න පුළුවන් අරගලයක් නෙමෙයි ආදරණීය සහෝදර සහෝදරිය. මේ සයිටම් එක අහෝසි කිරීමේ සටන, සයිටම් එක වහලා මේ රටේ පෞද්ගලික උපාධි කඩ ආරම්භ කිරීමට අවශ්‍ය කරන ධෛර්යය නැති කිරීමේ අරමුණ අපිට කිසියෙත්ම පරද්දන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම අද නැත්තම් හෙට ජයග්‍රහණය කළ යුතු, ජයග්‍රහණයෙන් අවසන් කළ යුතු සටනක්. ඒක පරදින්න බෑ, ඒක පරදින්න දෙන්න බෑ, ඒක පරදින්න දෙන්නේ නැහැ. ඒ වගේ නිසා මහාචාර්යතුමා ඊටාම ධෛර්යමත්ව ගොව වගේ අපි ඒ නිසා උසාවි තීන්දුව කුමක් වුවත් මේ දූෂිත සහ නීති විරෝධී බාල වර්ගයේ මේ උපාධි කඩය
අහෝසි කරනකම් අපේ සටන ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන ප්‍රගතිශීලී කලාකරුවන්ගේ උගතුන්ගේ සටන සාමාන්‍ය ජනතාව වශයෙන් ඔබ අපේ සටන අපි නතර කරන්නේ නැහැ. දැන් අපි සයිටම් එකට ආවොත් එහෙම මුලින්ම අපිට කියන්න තියෙන දේ තමයි අද මේ සයිටම් ආයතනය විශ්වවිද්‍යාලයක් වශයෙන් හඳුන්වනවා. සයිටම් එක විශ්වවිද්‍යාලයක් වශයෙන් හඳුන්වන්නේ ඔබ කවුරුත් දන්නවා මං කරුණු කාරණා කීපයක් කියන්න කැමතියි. ලංකාවේ 1978 සම්මත අංක 16 කියන විශ්වවිද්‍යාල පනත තිබෙනවා. ප්‍රතිපාදක කොමිසම ස්ථාපිත කරපු පනත තිබෙනවා. මේ පනත අනුව තමයි ලංකාව තුල විශ්වවිද්‍යාල ආරම්භ කරන්න පුළුවන්කම බලයයි. ඒ විශ්වවිද්‍යාලයක නම යොදා ගැනීමේ හැකියාව තිබෙන්නේ ඒ පනතට අනුව පිළිහිටවන ආයතනවලට පමණයි. ඒ අනුව ඒ පනත 1978 අංක 16 කියලා ආරම්භ කළා. ඊට පස්සේ 1985 දී 88 අවස්ථා 4කදී ඒ විශේෂයෙන්ම රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ කරපු අරගලය නිසා අවස්ථා ගණනාවකදී මේ 78 පනත සංශෝධනය කළා තියෙනවා. අවසාන වශයෙන් 1995 දී සංශෝධනය කළා තිබෙනවා. එතකොට මේ පනතේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා උපාධි ප්‍රදානය කරන ආයතනවලට එම සහතිකය ලබා දෙන නම් ඒ උපාධි ප්‍රදානය කරන ආයතනයේ ප්‍රමිතිය ගැන සොයා බලන නිශ්චිත අධිකාරියක් උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් පිහිට විය යුතුයි කියලා. ඒක පනතේ තියෙන දෙයක්. ඒ අනුව 2013 අගෝස්තු මාස 22 වෙනිදා 2013 අගෝස්තු මාස 22 වෙනිදා එවකට හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඒ කල්නුත් තිබිච්ච නීති රීති පද්ධතිය එතුමා වඩා විධිමත් නීති පද්ධතියක් බවට පත් කළා UGC guidelines and application for obtaining degree awarding status කියලා. නැත්නම් උපාධි ප්‍රදානය කිරීමේ තත්ත්වය ලබා ගැනීම සඳහා තිබෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසමේ රෙගුලාසි සහ මාර්ගෝපදේශ පද්ධතියක් ගැසට් කරනු ලැබුවා එස්.බී. දිසානායක ඇමතිවරයා විසින්. එතකොට මේ ගැසට් එක අනුව තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම අපේ රටේ යම්කිසි ආයතනයක් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් හරි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් හරි විශ්වවිද්‍යාලයක් නැත්නම් උපාධි ප්‍රදානය කිරීමේ බලතල තියෙන ආයතනයක් කියලා ගැසට් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ දීලා තියෙන උපාය මාර්ගෝපදේශ අනුව කටයුතු කරලා. ඒ අනුව සයිටම් එකට අදාළවත් මේ ගැසට් එක වළංගු වෙනවා. ඒ අනුව සිද්ධ වෙච්ච දේ තමයි දැන් සයිටම් එකට අදාළව මේක උපාධි ප්‍රදානය කිරීමේ බලතල සහිත ආයතනයක් බවට සයිටම් එක පත් කරන්න නම් මොකද අපි මේක ගන්නේ අද මේ ප්‍රශ්න ගෙනලා තියෙනවා උසාවියේ නඩුව දාලා තියෙන්නේ සයිටම් එකේ MBBS උපාධි සහතිකය ගත්තයි කියන ශිෂ්‍යාවක්. දැන් ඒ ශිෂ්‍යාව එයා ඒ නඩුව දාලා තියෙන්නේ දැන් එයාට උපාධි සහතිකයේ තියෙනවා. හැබැයි යාට දොස්තර කෙනෙක් වශයෙන් වැඩ කරන්න ලංකාවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවසරය දෙන්නේ නැහැ කියන එක තමයි යාගේ ඉල්ලීම. ඒතර යාගේ දොස්තර උපාධිය ප්‍රශ්නය නෙමෙයිතර ප්‍රශ්න කරන්නේ උසාවියේදී. එයා දැන් දොස්තර කෙනෙක් කියලා එයාත් හිතන් ඉන්නවා, සයිටම් එකත් හිතන් ඉන්නවා, ආණ්ඩුව ලොකු ලොක්කොත් හිතන් ඉන්නවා. එයාට දොස්තර කෙනෙක් විදිහට වැඩ කරන්න නම් ලයිසන් එකක් ගන්න ඕනේ. ඒක හරියට නිකන් දැන් සයිටම් එකේ දෙමාපිය සංගමේ සභාපති ඉන්නේ ගැමුණු ජයරත්න මහත්තයා පෞද්ගලික බස් සංගමේ සභාපතිවරයා. තමුන්නාසලා අපි කවුරුත් දන්නවා අපිට සල්ලි තියෙනවා නම් බස් එකක් ගන්න පුළුවන්, ඉම්පෝට් කරන්න පුළුවන්. බස් එකක් ආනයනය කරගන්න පුළුවන්. ඒක ලියාපදිංචි කරලා අංකයක් ගහ ගන්න පුළුවන්. ඒක ඉන්ෂුරන්ස් කරගන්න පුළුවන්. ඒකට ඩ්‍රයිවර් මහත්තයෙකු කොන්දොස්තර මහත්තයෙකු දා ගන්න පුළුවන්. ඒතර බස් එකක් තියෙනවා, අංකෙත් තියෙනවා, ඩ්‍රයිවර් මහත්තයා කොන්දොස්තර මහත්තයාත් ඉන්නවා. හැබැයි දැන් බස් එක පාරේ දුවන්න ඕන. අන්නේ බස් එක පාරේ දුවන්න නම් මොකද්ද කරගන්න? මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් ලයිසන් එකක් ගන්න ඕන. 138 බස් එකක් දාන්න බෑ. අපිට බස් එකක් ගෙනල්ලා ලයිසන් කරගත්ත පළියට. දැන් මේ වෛද්‍ය ශිෂ්‍යාව ප්‍රශ්න කරන්නේත් අන්න ඒ වගේ දෙයක්. වෛද්‍ය ශිෂ්‍යාව කියලා කියන කෙනා.
එයා කියනට උපාධිය තියෙනවා මට දොස්තර කෙනෙක් විදිහට ලයිසන් එක දෙන්න කියලා. අපි කියනවා එයාට දැන් අය හිතාගෙන හිටියට නැත්නම් අයට උදව් කරන කණ්ඩායම කිව්වට එහෙම කියලා ඇත්ත තත්ත්වයක නෙමෙයි. මොකද සයිටම් එකට උපාධි ප්‍රදානය කිරීමේ බලතල දීලා නැහැ. සයිටම් එකට උපාධි දෙන්න ගැසට් එකක් නැහැ. අපේ නැමතිට බාර දීලා තිබෙනවා මීට කොට මාස ගණනාවකට කලින් මේ සයිටම් එක කිසිසේත්ම මේකේ ඉස්සරහට ගෙනියන්න එපා. මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෛද්‍ය උපාධිය ලබා දීමට පෙර අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රාශියක් ඔවුන් සඳහන් කළා තියෙනවා. උන්ගේ පළවෙනිම නිර්දේශය තමයි මම ඔවුන් ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ මෙහෙමයි. Recruitment of students to the MBBS degree program and admission of new students should be halted with immediate effect. සයිටම් එකට අලුත් විසුත් බදවා ගැනීම වහාම ක්‍රියාත්මක කරන පරිදි නතර කරන්න කියන එක තමයි මේ පීඨාධිපතිවරු 8 දෙනෙක්ගේ නිර්දේශය. එතකොට ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය නෙමෙයි දැන් මේ සයිටම් එක දූෂිත දුර්වල හොර ආයතනයක් කියලා කියන්නේ. ලංකාවේ ආචාර්යවරු එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කියන්නේ. දැන් මොකද මහාචාර්ය ක්‍රිෂාන්ත වගේ අය ආවන් පස්සේ කියන්නේ මේ ප්‍රගතිශීලී අදහස් දෙන එක්කෙනෙක් දෙන්නෙක් නෑ. මේ පැහැදිලිව ගත්තොත් පීඨාධිපතිවරු 8 දෙනෙක්. අපි සාමාන්‍යයෙන් දන්න තරමින් වෘත්තීය අයිතිවාසිකමකටවත් ලේසියෙන් එකතු කරන්න පුළුවන් අය නෙමෙයි වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු කියන්නේ. තමන්ගේ වෘත්තීය අයිතිවාසිකමකටවත් සාමාන්‍යයෙන් එකතු වෙන්නේ නැහැ. ඒ තරම් තමන්ගේ ඔය රැකියාව පිළිබඳව මොකද අවුරුදු 25ක් විතර පාඩම් කළා තමයි ඔය තනතුරට එන්නේ. අවුරුදු 18 දී ඒලව කළා අවුරුදු 35 නකම් පාඩම් කරනවා. ඊට පස්සේ පීඨාධිපති මට්ටමට එන්න තවත් අවුරුදු 5ක්වත් තවත් විශාල අධ්‍යයනයක් කරන්න ඕනේ. ඊපස්සේ උගන්වන්න ඕන අවුරුදු 10ක් විතර. ඒ නිසා වෘත්තීය අයිතිවාසිකම් වලටවත් වෙන සමාජ ක්‍රියාකාරකම් වලටත් එන උදවිය නෙමෙයි. ඊටාම කලාතුරකින් තමයි එහෙම එක්කෙනෙක් දෙන්නෙක් එන්නේ. ඒතකොට ලංකාවේ පීඨාධිපතිවරු 8 දෙනෙක්ට මොකක්ද තියෙන ගාය? මෙහෙම වාර්තාවක් සකස් කරන්න. පිටු ගණනාව. ඒ නිසා මේක ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රශ්නයක්වත් ප්‍රගතිශීලී ආචාර්යවරු එක්කෙනෙක් දෙන්නෙක් කියන දෙයක්වත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තනියම කියන දෙයක්වත් ජනතාවම විතරම කියන දෙයක්වත් පමණක් නෙමෙයි. මෙරටේ අධ්‍යාපනය බාරව ඉන්න වෛද්‍ය අධ්‍යාපනය බාරව ඉන්න හැම කෙනාම කියනවා සයිටම් එක දූෂිතයි, සයිටම් එක දුර්වලයි, සයිටම් එක සිසුට සුසුකම් නැහැ යනාදී වශයෙන්. දැන් සහෝදරයන් බලන්න මේක පුදුම ආණ්ඩුවක්. දැන් බලන්නවා ලංකාවේ වතුර සම්බන්ධව ගත්තොත්, පානීය ජලය සම්බන්ධව ගත්තොත් ඒ පිළිබඳව ලංකාවේ රජයේ සතුව තිබෙන විශේෂඥ ආයතනය තමයි ජල සම්පාදන මණ්ඩලය. දැන් ලංකා ජල සම්පාදන මණ්ඩලයෙන් තමයි ලංකාවේ පානීය වතුර වල ජලයේ ප්‍රමිතිය සනාථ කරන්නේ. එතන තමයි ඒකට අදාළ කරට අත්දැකීම තියෙන අය ඉන්නේ. එතන තමයි ජල විද්‍යාඥයන් ඉන්නේ, රසායනගාර ශිල්පීන් ඉන්නේ. ඔවුන් තමයි ලංකාවේ වතුර ප්‍රමිතිය සම්බන්ධව කියන්නේ. වතුර හොඳයිද නැද්ද කියලා කියන්නේ ඔවුන්. දැන් ඒක ආණ්ඩුවේ ආයතනයක්. ඒතර ආණ්ඩුව බැඳලා ඉන්නවා ජල සම්පාදන මණ්ඩලය කියන අදහස ආණ්ඩුවේ අදහස ලෙස පිළිගන්න. සමාජයට ඒක ජනතාව වශයෙන් අපි තමුන්නාස්ලා බැඳලා නැහැ. නමුත් ආණ්ඩුව බැඳලා ඉන්නවා ආණ්ඩුවෙන් හදපු ආයතනයකින් දේ පිළිගන්න. අපි තවත් උදාහරණයකට ගියොත් තමුන්නා දන්නවා ලංකාවේ පොලිසිය තියෙන ආණ්ඩුවෙන් හදලා තියෙන. ඒතර පොලිසියෙන් තමයි විවිධ දේවල් වලට නඩු පවරන්නේ. පරීක්ෂණ කරන්නේ. ඒතර ඒක ආණ්ඩුව බාර ගන්නවා. අපි බාරගන්නේ අපි කියන පොලිසිය අසාධාරණයි කියලා. හැබැයි ආණ්ඩුව බාර ගන්නවා. ඒ නිසානේ අර මහාචාර්යතුමා උදාහරණයක් ගත්ත නාවික හමුදාපතිවරයා මේ මාධ්‍යවේදියට ගැහුවම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නාවික හමුදාපතිව ගෙනල්ලා සම්මාන දීලා තව ගහපන් කියන විදිහේ මට්ටමේ උත්තේජනයක් ලබා දුන්නා. නාවික හමුදාව හදලා තියෙන්නේ ආණ්ඩුවෙන්. ඒ නාවික හමුදාව කියන එක ආණ්ඩුව පිළිගන්න. හැබැයි ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව ඒ තීන්දුව ගන්න තියෙන ආණ්ඩුව ආයතනය මොකක්ද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියන දේ ආණ්ඩුව පිළිගන්නේ නැහැ.
එහෙම ආණ්ඩුවකට බෑනේ. අපිට පුළුවන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කෙනෙක් ඕනනම් පිළිගන්න නැතුව ඉන්න. හැබැයි ආණ්ඩුවට බෑ එහෙම කරන්න. එහෙනම් ආණ්ඩුව පොලිසිය කෙනෙක් පිළිගන්න නැතුව ඉන්න එපායි. ආණ්ඩුව ජල සම්පාදන මණ්ඩලය කෙනෙක් පිළිගන්න නැතුව ඉන්න එපායි. ඒස හරි පැහැදිලි තමුන්නාසලා පේනවා මෙතන තිබෙන්නේ මේ ඊටාම සුළු කල්ලියක ධනය සහ බලය යොමුනා වෙනුවෙන් රටේ නීතිත් රටේ ආයතන පද්ධතියත් ආණ්ඩුවේ ආයතනත් පොඩිපට්ටම් කරගෙන යන්න හදන ගමන. මේක වෙන මොකක්වත් නෙමෙයි. මේක දේශපාලන වශයෙන් ගත්තොත් රාජපක්ෂ මහත්තයා 18 වෙනි සංශෝධනයෙන් කරගත්තා වගේ අත්නෝමතික වැඩක් මේ කරන්න හදන්නේ. අද සල්ලි බලයට, දේශපාලන බලයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, පීඨාධිපතිවරු, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය ඔක්කොම පොඩිපට්ටම් කරන්න හදනවා. ඒකට ඉඩ දෙන්න බෑ. ඒකට හේතුවක් තිබෙනවා. ඒකට හේතුව තමයි ආදරණීය සහෝදර සහෝදරියනි ලංකාවේ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ EPDP සංවිධානයේත් අර අනිත් හැම පක්ෂකම മന്ത്രിවරුන්ගේ දරුවෝ දැන් සයිටම් එක ඉගෙන ගන්නවා. මේ UMP ශ්‍රී ලංකා දෙකේ පමණක් නෙමෙයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ മന്ത്രിතුමාලගේ දරුවෝත් ඉගෙන ගන්නවා. TNA සංවිධානයේ മന്ത്രിවරුන්ගේ දරුවෝත් ඉගෙන ගන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුලේ මේ සයිටම් එක නීතිගත කිරීම වෙනුවෙන් ඊට අමතරව නෙවිල් ප්‍රනාන්දු මහත්තයා සෑහෙන සල්ලි වේදම් කරනවා. අර අලුතෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වුණායි කියන වෛද්‍ය උපාධි කඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කට්ටිය සල්ලි වේදම් කරනවා. ඒ නිසා අද සමහර മന്ത്രിවරු සල්ලි වලට විකිණලා තියෙනවා මේ කරුණ වෙනුවෙන්. ඒ නිසා අරුමයක් නෙමේ පාර්ලිමේන්තුවේ අර වගේ බාල වර්ගයේ වාර්තා නිකුත් කිරීම මම ගැන ඔබට ඊළඟට කියන්නේ. ඒ නිසා සයිටම් එක ගත්තොත් අද සයිටම් එක මෙතරම් ඉස්සරහට අවිලා තියෙන්නේ කොහමද? දේශපාලන බලහත්කාරය මත සහ නීති විරෝධී විදියට ආණ්ඩුව මේක මැද්ද ඉන්න නිසා. නැත්තම් ඔබතුමාලා දන්නවා ආණ්ඩුවක් නැත්තම් මොකද්ද වෙන්නේ තියෙන්නේ? ආණ්ඩුවක් නොතිබුණා නම් ආණ්ඩුව ආයතන තියෙනවා SLMC එක, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ඕන් කියනවා පරීක්ෂා කළා 7ට පාරක් පරීක්ෂා කළා කියනවා, ගැසට් එක අනුව පරීක්ෂා කළා කියනවා මේකේ සුසුකම් නැහැ කියලා. ඊට අනුව ෆැමිලි කරාම සයිටම් එක අහෝසි වෙන්න ඕන. අහෝසි නොවී තිබෙන්නේ පසුගිය පාලනයේත් මේ පාලනයේත් තිබෙන මේක රැකීමට තිබෙන කැපවීම නිසා. ඊළඟට ගත්තොත් එහෙම මම කැමති දැන් මම මෙතර වෙලා කිව්වේ සයිටම් එකට තියෙන නීත්‍යානුකූල බාධා. සයිටම් එක උපාධි ප්‍රදාන කිරීමේ බලතල තියෙන ආයතනයක් නෙමෙයි. 1 2 ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය තියෙන ආයතනයක් නෙමෙයි. හැබැයි ඒවා ඔක්කොම නීත්‍යානුකූල කරුණු. දැන් අපි ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් එහෙම සයිටම් එක ඇත්තටම අපි නීත්‍යානුකූල පැත්තක තියලා ගත්තොත් සයිටම් එකට වෛද්‍ය උපාධාරයෙන් බිහි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ගත්තොත් මට ඒක තමයි ගොඩක්ම වැදගත් දේ. නීත්‍යානුකූල තත්ත්වයට වඩා වැදගත් වෙන දේ තමයි මේ සයිටම් එකෙන් හදන වෛද්‍යවරු කියන කට්ටියට ඒ ගුණය ඒ හැකියාව තියෙනවද කියන. මම මුලින් ඔබට කිව්වා සයිටම් එක ආරම්භ වුණේම නීති විරෝධීව කියලා. බොරු කියලා. මම ඒ උදාහරණ කියන්න යන්නේ නැහැ වෙලාවට නාස්ති කරන්න අවශ්‍ය නැති නිසා. මුලින්ම ආයෝජන මණ්ඩලයට බොරු කිව්වා. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බොරු කිව්වා. ඊට පස්සේ රුසියාවේ මොකද්ද විශ්වවිද්‍යාලයක නිශ්චය නොකරොත් විශ්වවිද්‍යාලයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා කියලා ඒ රුසියානු නිශ්චය කරොත් කියන ඊටාම ලෝකේ ප්‍රවීණ මට්ටමේ විශ්වවිද්‍යාලයට බොරු කළා. නිශ්චිත කරොත් විශ්වවිද්‍යාලයේ ලංකා වෛද්‍ය සභාවට ලිඛිතව දැන්නුවා එහෙම එකක් දන්නෙත් නැහැ සයිටම් එකක් ගලෝ දන්නෙත් නැහැ ඒගොල්ලන්ට කිසිම කිවිසුමක් නැහැ කියලා. මේ පල් බොරුකාරේ. දැන් මෙහෙම වෛද්‍ය පීඨයක් නෙමෙයි. මම පෙට්ටි කඩයක්වත් ආරම්භ කරන්න පුළුවන් දෙක අපිට සැකයක් තියෙනවා. රුසියානු විශ්වවිද්‍යාලයකට උපාධි දෙනවයි කියලා මෙහි කියනවා ඒ විශ්වවිද්‍යාලය දන්නේ නැහැ. පුදුම බඩුවක්. තමුන්නාස හිතන්නේ දැන් මේ වීස් එකක් ගහනවා වගේ නෙමෙයිනේ. වීස් එකක් ගහනවා නම් මොන හරි ඔලු මාරු කරලා බොඩුවක් මොන හරි ස්ටෑම්ප් එකක් ගහුවා ඒක පොඩි වෙලාවක වැඩක්. මේක චොප් කරන්න යන වෙලාවට විනාඩිය. නමුත් දැන් මේ වෛද්‍යවරයෙක් හදන්න අවුරුදු 6ක් උගන්වන්න ඕන. ඉතින් ඩෙවලොපර් ආන්දුලා ඒ වගේ පල් බොරුකාර ආයෝජන මණ්ඩලයට බොරු කිව්වා. සෞඛ්‍ය අමාත්‍යාංශයට බොරු කිව්වා.
රුසියානු අන්තර්ජාතික පිළිගත් විශ්වවිද්‍යාලයට බොරු කිව්වා. ශ්‍රී ලංකාව වෛද්‍ය සභාවට බොරු කිව්වා. ඊළඟට ඒ දෙමව්පියන්ට බොරු කිව්වා. ඔය දරු දරියන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. එහෙම බොරු කියලා තමයි මේ කඩේ දැම්මේ. ඒ නිසා ආරම්භයේම මේක විහිළුවක්. මොකද තමුන්නාස් දන්නවා අධ්‍යාපන ආයතනයක් වුණාම යම්කිසි සදාචාරාත්මක බවක් ඒකේ තිබෙන්න ඕන. ඒකේ ආරම්භයේම බොරුවක් නම් ආරම්භයේම වංචාවක් නම් ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවුත් ඒ වංචාවට අනුව තමයි කටයුතු කරන්නේ. දැන් මම මෙතන වාඩිලා ඉනකොට අපේ විනිහෙට්ටේකොට සහෝදරය අපූර්ව කතාවක් කිව්වා. දැන් ওই සයිටම් එකේ තියෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය පමණක් නෙමෙයි. සයිටම් එකේ තව ඒවා තියෙනවා. දැන් මේ වෛද්‍ය කැලේ විතරයි මතුවෙලා තියෙන්නේ. දැන් විනිහෙට්ටේකොට සහෝදරයා කියපු දේ තමයි ඒකේ තියෙනවලු සයිටම් එකේ මල්ටිමීඩියා. නේද විනිහය? ඔන්න. මල්ටිමීඩියා කියලා වෙනම දෙපාර්තමේන්තුවක්. ඒ වෙනත් විශ්වවිද්‍යාලවලත් තිබෙනවා. දැන් මේ සයිටම් එක ඉගෙන ගන්න එක ශිෂ්‍යයෙක් දැන් විනී අයියාගේ විනිහෙට්ටේකොට සහෝදරයාගේ එයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මල්ටිමීඩියා පාඨමාලාව උගන්වන ගුරුවරයා නිසා ඔහු ළඟට ගන්නවා ලංකාවේ සාමාන්‍ය සරසරි වල ඉසට් එක දාලා ඉගෙනගෙන අමාරුවෙන් දක්ෂතාවයෙන් මත ඉස්සරහට ආපු ළමයි ඉගෙන ගන්නවා විනිහෙට්ටේකොට ආචාර්යවරයාගේ. දැන් ඔහු ළඟ එක ශිෂ්‍යයෙක් ඉන්නවලු. එයාට සයිටම් එකේ මල්ටිමීඩියා පාඨමාලාව හදාරන ශිෂ්‍යයෙක් කියලා තියෙනවා මං වට රුපියල් 85000ක් දෙන්නම් මගේ ප්‍රොජෙක්ට් එක ඔයා කරලා දෙන්න කියලා. දැන් එයා කරනවා කියලා කියන්නේ. මේ සාක්ෂි. මම කියන දෙයක් නෙමෙයි. මල්ටිමීඩියා කරන්න ආපු කට්ටිය මෙහෙමනම් වෛද්‍ය උපාධිය හදාගන්න කොච්චර අමාරුද? ඒ නිසා අද මේ මුදලාවිලාගේ දරුවෝ ගොඩක් අතන ඉගෙන ගන්නවා. සල්ලිකාරයන්ගේ දරුවෝ. ඒකට ඇත්තටම ඉගෙන ගන්න උවමනාවකුත් නැහැ. මොකද වෛද්‍යවරයෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට විශාල මහන්සියක් ගන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ. ඉතින් මේ විශාල ධනස්කන්ධයක් තියෙන අයගේ දරුවන්ට මේ අවුරුදු 5මාරක් කට්ට කන්න ඒගොල්ලෝ ලෑස්ති නෑ. ඒ නිසා දැන් ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එක වාසියක් වෙනවා. හැබැයි පුද්ගලික සරසවි ආරම්භ වුණොත් මොකක්ද? පුද්ගලික සරසවි වල ඉගෙන ගන්න සල්ලිකාර ශිෂ්‍යයන්ගේ ප්‍රොජෙක්ට් කළා දීලා මහ පොළට වඩා වැඩි ගාණක් හොයාගැනීමේ අවස්ථාව නම් ඔබට උදා වෙනවා. ඒ නිසා සයිටම් එක ඒ වගේ මොකද ආරම්භ වෙලා තියෙන වංචාවෙන් නිසා බොරුවෙන් නිසා ශිෂ්‍යයොත් සල්ලි දීලා ප්‍රොජෙක්ට් රිපෝට් ලියව ගන්න. අපි දන්නවා ලංකාවේ සාමාන්‍ය කැම්පස් වල ප්‍රොජෙක්ට් රිපෝට් ලියන වෙන වෙන ක්‍රම තියෙනවා. හැබැයි සල්ලි වලට නෙමෙයි යාළුවට එක සෙට් වෙලා කරගන්න එක දේවල් තියෙනවා කට් ඇන්ඩ් පේස්ට් ඒවා. හැබැයි මුදල මත යන්නේව නෙමෙයි. ඒ නිසා ඒක එක. ඊළඟට ගත්තොත් මේ නිසා වංචාවෙන් තමයි මේ ආයතනයේ දුවන්නේ. ඊළඟ ගත්තොත් මේකේ ශිෂ්‍යයන්ගේ මට්ටම මොකක්ද? ශිෂ්‍යයන්ගේ මට්ටම තමයි අපි දැක්ක පහුගිය දවස්වල ඔප්පුලා මෛත්‍රීපාල සේසේන මැතිතුමාගේ වාර්තාවෙත් තිබෙනවා ජීව විද්‍යාව අසමත් ළමයි මුලින් මේ සයිටම් එකේ ඉගෙන ගන්න ගියපු ශිෂ්‍යයන් අතර ඉන්නවා. S2 ළමයි. දැන් අපි මේ තර්කේ ගුවට පස්සේ දැන් මෑතකදී නම් කියන දෙයක් තමයි මම පස්සෙත් කියන්නම්. දැන් S2 ළමයි නෑ දැන් ඔක්කොම S3ට වැඩි ළමයි ඉන්නේ කියලා. ඒක ඇත්ත. දැන් අපි අහනවා ලංකාවේ මොන විශ්වවිද්‍යාලද S3ක් කරන් මොන හරි පාඨමාලාවකට කැම්පස් එන්න දැන් පුළුවන්කම තියෙනවා. මම ඉස්සරහට සංඛ්‍යාලයකට පෙන්නන්නම්. එකේ සකුරක් තිබුණා පැත්ත පලාත එන්න බෑ. වෛද්‍ය පීඨ වලට නෙමෙයි. කිසිම පීඨයකට එන්න බෑ. මම එන්න කලින් මහාචාර්ය UGC එකේ සභාපතිතුමාටත් කතා කරලා මේක විමසුවා. එයාත් කිව්වේ ඊටාම දුර්ලභ විෂයන් එක්කෙනෙක් ලෝකේ ලංකාවෙම එක්කෙනෙක් දෙන්නෙක් කරන විෂයන් වලට වගේ ඕනනම් එහෙම ඇවිල්ලා ඇති. නැත්තම් S3 තියෙන ළමෙක් විශ්වවිද්‍යාලයක 4 මායිමට එන්නේ නැහැ දැන් කියලා. S3 කියලා කියන්නේ නිකන් ඇප්ලිකේෂන් එක දාන සුසුකම විතරයි. මම ඉස්සරහට පෙන්නන්න. ඒ නිසා මේකේ ඉන්න ළමයින්ගේ මට්ටම ගත්තොත් උන්ගේ අධ්‍යාපන මට්ටමම මදි. එක. ඊළඟට ගත්තොත් එහෙම ආචාර්ය මණ්ඩල. මොකද ඕනම අධ්‍යාපන ක්‍රමයක ආදරණීය සහෝදර සහෝදරියනි GR එක වෙන්නේ. අධ්‍යාපන ක්‍රමයක ඩ්‍රයිවිං ෆෝස් එක වෙන්නේ ආචාර්යවරු. අධ්‍යාපන ක්‍රමයක මට්ටම හදන්නේ ආචාර්යවරු. ඔවුන්ගේ මට්ටම නැතිනම් හොඳ ශිෂ්‍යයෝ හදන්න බෑ එකක් කවුරුත් දන්නවා. දැන් සයිටම් එක අපූර්ව තැන.
දැන් සයිටම් එකේ ආචාර මණ්ඩලයේ සම්පූර්ණ විස්තර මෙතන තියෙනවා. මෙතන ආචාර මණ්ඩලයේ දාලා තියෙනවා 66 දෙනෙක්ගේ විස්තර. මොවුන් නිස්තිර ආචාර මණ්ඩලයේ ඉන්නේ අත්‍තරම 20ක් විතර වගේ. අනිත් අය මේ తాවකාලිකව ඉන්න කට්ටිය. අපි කවුරුත් දන්නවා වෛද්‍ය ඉංජිනේරු වගේ පාඨමාලා විසිටින් ලෙක්චරර්ස් දාලා දුවන්න පුළුවන් ඒව නෙමෙයි. ඒවයිනොත් මේ සමහර ආචාර්යවරු ගත්තොත් එහෙම ආචාර්යවරු 6 දෙනෙක් ඉන්නවා වෛද්‍ය උපාධිය අසමත්. වෛද්‍ය උපාධිය අසමත් හැබැයි වෛද්‍යරුන්ට උගන්වනවා. බෙහෙත් දෙන්න නැතුව උගන්වන එක අතකට හොඳයි කියලා කාට හරි කියන්න පුළුවන්. නමුත් බෙහෙත් දෙනවට වඩා නරකක් වෙන මොකද බෙහෙත් දුන්නොත් තරද වෙන්නේ මේ වෛද්‍යවරගෙන් විතරයි. දැන් වෛද්‍ය උපාධිය අසමත් මම නම් එක්කම කියන්නම්. ප්‍රජානි ගුණවර්ධන X16 එක අසමත්. හැබැයි උගන්වන ඇනටොමි. චතුරිකා වීරසකොඩ ආරච්චි අඩු ගානේ X16 එක ලියාපදිංචි වෙලත් නැහැ. එයත් කතිකාචාර්යවරියක් වශයෙන් කටයුතු කරනවා. ඊපස්සේ සුජාන්ඩි සිල්වා කමියුනිටි මෙඩිසින් උගන්වනවා උපාධිය සමත් නැහැ. X16 අසමත්. හිරාන් වර්ණකොළ සූරිය X16 අසමත් ඖෂධ වේදය උගන්වනවා. ඊට පස්සේ ගයාත්‍රි අත්තනායක උපාධිය අසමත් උගන්වන විෂය දාලා නැහැ මෙතන. ඒ වගේම නිලංක සුරවීර කියලා ඉන්නවා. ඒත් එහෙමයි උපාධිය අසමත්. මේ දෙන්නම බංග්ලාදේශ වල චිතගම් විශ්වවිද්‍යාලේ මම ඔබට කියන්නම් මේ විශ්වවිද්‍යාල තත්ත්වයක් ඉස්සරහට. ඒ නිසා අරුම පුදුම වෛද්‍ය ආචාර්යවරු මේ. තමන්ට උපාධිය නැහැ. තමන් උපාධිය අපේක්ෂකයන්ට උගන්වන. ඊට පස්සේ මෙතන ඉන්නවා තව අපූර්ව කට්ටියක්. මේ සයිටම් එකේ ඉන්නවා ක්ලිනිකල් කෝඩිනේටර් කියලා ඉහළ තනතුරක් විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාලයක තියෙන විශාල ඉහළ තනතුරක්. ඒ තනතුර දරන්නේ ડોક્ટર නන්දලාල් ගුණරත්න. ඔහු මොන වගේ පුද්ගලයෙක්ද? මේ තියෙන්නේ සිඩ්නි මෝර්නිං හෙරල්ඩ් කියන ඕස්ට්‍රේලියානු පුවත්පත. එකෙන් ගත්ත print out එකක් 2008 දෙසැම්බර් 6. මේ අද ඊයක නෙමෙයි. 2008 දෙසැම්බර් 6 සිඩ්නි මෝර්නිං හෙරල්ඩ් පුවත්පත කියන මම මේක ඉංග්‍රීසියෙන්ම කියවන්නම්. An overseas trained doctor has been barred from තහනම් කළා තියෙනවා කියන එක from performing surgery at the Royal Hobart Hospital after only 2 months in the job after series of botched operations. Experts have asked how Dr. Nandalal Gunaratne, කවුද මේ නන්දලාල් ගුණරත්න? මාළඹේ නෙවිල් ප්‍රාන්ත මුදලාලිගේ කඩේ ක්ලිනිකල් කෝඩිනේටර්. එයා තමයි මේ නන්දලාල් ගුණරත්න කියලා ඕස්ට්‍රේලියාව හිටපෙක්කෙනා කියනවා. Experts have asked how Dr. Nandalal Gunaratne, originally from Sri Lanka, was ever allowed to practice as a hospital urology consultant. විශේෂඥ වහනවලු මේ වගේ මිනිස්සෙක් කොහොමද විශේෂඥවරයෙක් වශයෙන් වැඩ කරන්න කටයුතු කරන්න අවසර දුන්නේ කියලා. ඊට පස්සේ වැදගත්ම මේ මොකක්ද? A local specialist told the Age එක පත්තරයක නම that Dr. Gunaratne had trouble with even the most basic operations. Several times other surgeons had to be brought into the operating theatre to stem major bleeding and patch up the patients. මේ ගුණරත්න මහත්තයා ඔපරේෂන් කරාට පස්සේ ලෙඩුන්ගේ අධික ලේ වහනය වැඩි වීම නිසා වෙන විශේෂඥ වෛද්‍යවරුන්ට ඔපරේෂන් තියටර් වලට දුවගෙන එන්න සිද්ධ වුණාලු නිතර මෙයාගේ වැඩ නිසා. එක වෛද්‍යවරයෙක් අහනවා how on earth did he get through the medical council and how did the hospital appoint him? මේ කවුද? කිරියල්ල උන්නේ හැලා බඩබැදගෙන රකින්න, නෙවිල් ප්‍රාන්තුල බඩබැදගෙන රකින්න, ආශුමාර සිංහල බඩබැදගෙන රකින්න, සයිටම් කියන හොර උපාධි කඩේ ඉන්න ලොකුම මේ සායනික කටයුතු පිළිබඳ කළමනාකරණය පිළිබඳ වෛද්‍යවරයා. 2008 ඕස්ට්‍රේලියාවෙන් තහනම් කරාට පස්සේ ලංකාවට පැනලා නෙවිල් ප්‍රාන්තුක කඩේ බිස්නස් එක කරනවා. මෙතන මොකද්ද කියන්නේ? අඩුම ගානේ බේසික් ඔපරේෂන් එකක් කරගන්න දන්නේ නැහැ කියලා. ඉතින් මරු නේද? එහෙනම් ඔබට පේනවා ශිෂ්‍යෝ ආයතනයට සුදුසුකම් නැහැ. ආයතන නීතිදානුකූල පිළිගැනීමක් නැහැ. ශිෂ්‍යයන්ට සුදුසුකම් නැහැ. ඊට පස්සේ ආචාර්යවරුන්ට සුදුසුකම් නැහැ. ඊට පස්සේ රෝහලක් නැහැ.
හරියාකාර රෝහලක් නැහැ. ඔබතුමාලා දන්නවා දැන් මේ ළඟදී එකක් ඛේදනීය දෙයක් වුණා අනිත් එක විහිළුවක්. මම මේ දෙකම කියන්නේ. මේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩ කරන නිලධාරී මහත්මයාගේ ළඟම ඥාතියෙක් ළඟදී මිය ගියා ඉරේෂා ලක්මාල ජීවන්තර කියලා අවුරුදු 34ක තරුණ අම්මා කෙනෙක් මාළවේ නෙවිල් ප්‍රාන්තු මහත්තයාගේ රෝහලේ. ඔය රෝහලේ තමයි අර සයිටම් එකේ දුර්වල ගුරුවරුන්ගෙන් දුර්වල ලකුණු A level ලකුණු තියෙන ශිෂ්‍ය ශිෂ්‍යයෝ ඉගෙන ගන්න. ඒක පරීක්ෂා කටයුතු කරන්නේ මේ ස්පිරිතාලේ. හයිවේ එකෙන් එළියට එනකොටම ගහලා තියෙන ලොකුවට නිකන්. මාර ලොකු වැඩක් වගේ නෙවිල් ප්‍රාන්තු ස්පිරිතාලේ ළඟ කියලා. ඒතර තව බෝඩ් එකක් යවුවා නම් හරි ළඟම මෝචරියකුත් ඇත කියලා. දැන් මේ බලන්න. අවුරුදු 34ක කාන්තාවක් මේ තියෙන එයාගේ සාමි පුරුෂයා දුන්නු දිවුරුම් ප්‍රකාශය මේ තියෙන දිවුරුම් ප්‍රකාශය ඔහු මොකද්ද කියන්නේ? ගර්භාෂයේ ගැටි තියයින් කරන එක. මම වෛද්‍යවරයෙක් නෙමෙයි. මම වෛද්‍යවරයෙක් ඇහුවා ඒක මහා බරපතල ජීවිත අවදානමක් ගන්න මේ ඔපරේෂන් එකක් නෙමෙයි. ගර්භාෂයේ ගැටි තියයින් කරන තමයි මේ තරුණ කාන්තාව නෙවිල් ප්‍රාන්තුවට ඇතුළත් වෙලා තියෙන්නේ. මොකද්ද වෙන්නේ? දවස් දෙක තුනක් ඇතුළත දෙසැම්බර් 20 ඇතුල් කරනවා. දෙසැම්බර් 22 වෙනකොට මේ කාන්තාව මිය යනවා. ඉස්පිරිතාලේ ICU එකේ. අපි දන්නවා රජයේ ඉස්පිරිතාලවලත් ලෙඩ්ඩු මැරෙනවා. නමුත් මොකද්ද මේ සාම පුරුෂයා දියුණු ප්‍රකාශයෙන් කියන්නේ? ඔහු කරුණු ගණනාවක් කියනවා. ඔහු කියනවා මොකද්ද? වර්ෂ 2016ක වූ දෙසැම්බර් මාස 22 වෙනි දින පෙරවරු 8:30ට පමණ මාගේ බිරිඳව ගර්භාෂයේ ගැටතිවත් කිරීමට පවසමින් අදාළ රෝහලේ ශල්‍ය වෛද්‍යයෙකුට වෙත රැගෙන ගිය බවද එදිනම 10:30ට පමණ පෙරවරු 10:30ට පමණ ඇයගේ හෘද ස්පන්දනය අඩු බව පවසමින් ඇයව අදාළ රෝහලේම ICU වෙත රැගෙන ගිය බවද මා ප්‍රකාශ කර සිටිමි. දැඩි සත්කාරයක වෙත මගේ බිරිඳව රැගෙන ගිය පසු මා සහ මගේ ඥාතීන් විශාල පිරිසක් කොච්චරද 200ක් පමණ දැඩි සත්කාරයකගේ දොර ඉදිරිපිට රැඳී සිටි අතර ඒ සඳහා රෝහලේ කිසිදු පරිපාලන නිලධාරියෙකුගේ කිසිදු විරෝධතාවයක් ඉදිරිපත් නොවූ බවද ප්‍රකාශ කර සිටිමි. සාමාන්‍ය අපි කවුරුත් දන්නවා ජාතික රෝහලේම දැඩි සත්කාරයකට පැත්ත පළාත යන්න බෑ. දැන් මෙතන මේ බිරිඳගේ මියගිය කෙනාගේ සාමපුරුෂයා කියනවා ඔයගොල්ලෝ විශාල පිරිසකට එහම ඉන්න දුන්නා කියලා. ඒ අතරතුර දැඩි සත්කාරයකගේ තුල මගේ බිරිඳ වටා විශාල වෛද්‍යවරුන් පිරිසක් රැඳී සිටමින් කිසිදු ආරක්ෂක උපකරණ පැළඳීමකින් තොරව ඒ තුල රැඳී සිටි ආධුනික වෛද්‍ය සිසුන් වෙත මාගේ බිරිඳ උපයෝගී කරගැනීමේ පුහුණුවක් ලබා දෙන බවද නිරීක්ෂණය කළ බව. මොකද ලෙඩ්ඩු වෙන්නේ නැහැ. මරණාසන්න ලෙඩාට පවා දැන් වෛද්‍ය ශිෂ්‍යෝ ගෙනල්ලා අර කට්ටිය ගෙනල්ලා උගන්වන. අවසානයේ මොකද්ද වෙන්නේ? මේ පුද්ගලයා දෙනවා දිවුරුම් ප්‍රකාශ අන්තිමට මට වෙලාව නිසා ඔක්කොම කියවන්න. 2016ක් වූ දෙසැම්බර් මාස 23 වෙනි දින අලියම එකහමාරට පමණ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ මහතා මාගේ බිරිඳ සුවාතට හැරී ඇති බව මාහට පවසා අනෙක් වෛද්‍යවරුන් ඇය වෙනුවෙන් ඉදිරි කටයුතු සිදු කරන බව පවසමින් රෝහලේ පිටත්ව ගිය බවද ප්‍රකාශ කර සිටිමි. එදිනම අලියම දෙකට ලොක්කා එකහමාරට යනවා. අලියම දෙකට පමණ එනම් වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ මහතා රෝහලේ පිට වී ගොස් පැය භාගයකට පමණ පසු දැඩි සත්කාරයකගේ තුල සිටි වෙනත් වෛද්‍යවරයෙකු ඉන් නිවතට පැමිණ මාගේ බිරිඳ මිය ගිය බවද එයට හේතුව පෙනහළු වල ඇති වූ ආබාධයක් බවද මාහට දැන්වූ බව ප්‍රකාශ කරයි. ඉතින් මෙහෙමද වෛද්‍යෝ ඕනම ස්පීතාලයක ලෙඩ්ඩු මැරෙනවා. ඒක මහාචාර්යතුමාලාත් දන්නවා අපි කවුරුත් දන්නවා අපි ඒකට පුරුදුයි. රජයේ රෝහල්වත් වෛද්‍යවරුන් නොසලකිල්ල තියෙනවා. ඒකත් අපි නැහැ කියනව නෙමෙයි. හැබැයි මේ මොකද්ද තියෙන්නේ? හැබැයි රජයේ විශ්වවිද්‍යාලයක කවදාවත් එකහමාරට කියලා ලෙඩාට හොඳයි කියලා දෙකට නැරි වෙන්නේ නැහැ. මේක තමයි මාළවේ මේ එක සිද්ධියක් විතරයි. තව සිද්ධි ගණනාවක් පහුගිය කාලේ සිද්ධ වුණා. රජයේ රෝහල් වල මේක අහම්බයක්. මාළවේ මේක නියතයක් වෙලා තියෙනවා. ඉතින් මේ ළඟදී තවත් දෙයක් සිද්ධ වුණා. ඔය නෙවිල් ප්‍රාන්තික ස්පීතාලයට ඔය කකුලකට තුවාල බෙහෙත් දා ගන්න වගේ දෙයකට වගේ ඇරුණාම ලොකු වැඩකට එන්නේ. බබ්බු හම්බෙන්න වගේ එන්නේ. ඉතින් දැන් මේ වෛද්‍ය ශිෂ්‍යෝ වෙන්න ඉන්න අයට වෛද්‍යවරු වෙන්න ඉන්න අයට අම්මා කෙනෙක්ගෙන් බබෙක් හම්බෙන එක ඒක පරීක්ෂාවට ලක් කරන්නේ නැතුව වෛද්‍යවරයෙක් වෙලා වැඩක් නැහැ. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවක් නෙවිල් ප්‍රාන්තියට මේ ළඟදී උදා වෙලා තියෙනවා. ඒක තමයි මොකක් හරි අම්මගේ මොකක් හරි මේ දෙයක්ද දන්නේ නෙවිල් ප්‍රාන්තිකයේදී බබෙක් හම්බෙන්න මේ අම්මට සිද්ධ වෙලා.
ඉතින් ඔක්කොටම පණිවිඩ දීලා වෛද්‍ය ශිෂ්‍යෝ කියලා හඳුනා ගන්න කට්ටිය එක 150 200ක් විතර දැන් මේ අම්මගෙන් බබා හම්බෙන එක බලන්න දැන් රැස්සලා ඉන්නවා. ඉතින් මෙහෙම බබු හම්බ වෙනවද අප්පා? බබා ආයි යනවනේ බඩ ඇතුළට. ඉතින් කොහොම හරි ඒ බලාපොරොත්තු වෙලා වෙච්ච වෙලාවට බබා හම්බෙලා නැහැ. ඉතින් එහෙම වෙනවනේ. අන්තිමට කොහොම හරි මහරාතිස් දැන් මට මේ කියපු කෙනාගේ දරුවට වෙච්ච දේ තමයි මොකද මේ සමහර දෙමාපියෝ ඉන්නවා සයිටම් එකේ ඉන්නවා දාගත්ත මෝඩකමට ඉන්නවා නෙවිල් ප්‍රමාදුර බැන බැන ඉන්න. එහෙම කෙනෙක් තමයි මට මේක කිව්වේ. දෙයාගේ පුතත් ඉඳලා නිදි බරාගෙන දැන් මේ බබා හම්බ වෙනවා බලන්න. හැබැයි වෙලාවට වෙලා තියෙන තමයි බබා හම්බ වෙනකොට මිනිහට ඉඳලා නිදිමට හැදලා නිින්ද ගිහිල්ලා එතකොට බබා හම්බෙලා. ඉතින් බලන්න. දැන් මෙහෙමද දැන් එහෙම වෛද්‍යරුනේ දැන් මේකෙන් බිහිවේ. හරි රෝහලක් නේ. අපි hina වුණා. ඒ නිසා ශිෂ්‍යයන්ගේ ප්‍රමිතිය දුර්වලයි, ආචාර්යගේ ප්‍රමිතිය දුර්වලයි, රෝහලේ ප්‍රමිතිය දුර්වලයි, ලෙඩු නෑ. ඊට අමතරව ඒ නිසා මෙන්න මෙහෙම එකක් තමයි සයිටම් කියන්නේ. දැන් මේක එතකොට මේක පෞද්ගලික අධ්‍යාපනයත් එක්ක සම්බන්ධ නෑ මේක. දැන් පෞද්ගලික වෛද්‍ය උපාධියක් දෙනව නැද්ද කියන වාදය අපිට වෙනම ගන්න පුළුවන්. මම ඒකයි කිව්වේ. ජනතා මිතුර පෙරමුණ විදිහට අපි පෞද්ගලික අධ්‍යාපන පෞද්ගලිකරණයටත් පෞද්ගලික සරසවි ලංකාවේ ආරම්භ කිරීමට විරුද්ධයි. නමුත් මේක ඊටත් වඩා පොදු ප්‍රශ්නයක්. මේක පෞද්ගලික නාමයෙන් අවිලා තියෙන හොර ගුහාව. මේක ප්‍රමිතියක් නෑ. ඒ නිසා අපි දකින දේ තමයි මෙන්න මේක ප්‍රමිතිය තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආශුබෝධ මාරසිංහ මහාචාර්යතුමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4 දෙනෙක් තුලා වාර්තාවක් අච්චු ගහලා මේ දාලා තියෙන්නේ. මේ වාර්තාව පාර්ලිමේන්තුවෙන් දැම්මට පාර්ලිමේන්තුව අපි මේක ප්‍රශ්න කළා. කතානායකවරයා පැහැදිලිව ප්‍රකාශ කරා මේ වාර්තාව ඉදිරිපත් කිරීමම ප්‍රශ්නගතයි කියලා. ඒ නිසා මේක පාර්ලිමේන්තුවේ සම්පූර්ණයෙන් අනුමත වෙච්ච වාර්තාවකට වඩා මේක විවාදයට තුඩු දී තිබෙන වාර්තාවක්. ඊට පස්සේ මේ වාර්තාව හරි අපූර්ව එකක්. ඔබ දන්නවා පාර්ලිමේන්තුවට පුළුවන් වාර්තා සකස් කරන්න. හැබැයි පාර්ලිමේන්තුව වාර්තා සකස් කරද්දී අනිවාර්යයෙන්ම අනුගමනය කරන ක්‍රමය තමයි යම්කිසි ප්‍රශ්නකට අදාළ හැම පාර්ශවකරුවෙක්ටම අහුම්කම් දෙන්න. පාර්ලිමේන්තුව හදලා තියෙන අහුම්කම් දෙන්න. අහුම්කම් දීලා Tamanට ඕන එක කරනවා. ඒක වෙනම දෙයක්. එහෙමනේ පාර්ලිමේන්තුවේ හැටි එහෙම තමයි. පාර්ලිමේන්තුව අහුම්කම් දීලා Tamanට ඕන එක කරනවා. දැන් මේ වාර්තාව හදද්දී සයිටම් එකට වඩා සයිටම් ප්‍රශ්නේදී ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයන්ගෙන් අහන්න නැත්තම් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් අහන්න නැත්තම් වෛද්‍ය පීඨ ශිෂ්‍යාංගමල නායකයන්ගෙන් අහන්න නැත්තම් සයිටම් එක ගැන පාර්ලිමේන්තු කාරක සභාවක්. ඒක මොන කාරක සභාවක්? ලංකාවේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්ගෙන් අහන්න නැත්තම් මේ පෞද්ගලික උපාධි කඩේ ගැන එක මොන වාර්තාවක්? විශේෂම දේ තමයි මේ ආශුමාර්සිංහ උන්නහේගේ මේ වාර්තාව හදලා තියෙන්නේ කොච්චරද කියනවනම් අඩුම ගානේ ආදරණීය සහෝදර සහෝදරීනි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන්වත් නිරීක්ෂණයක් කැඳවීමක් කරන්නේ නැතුව මේ වාර්තාව හදරකේ පසුබිම මම කියන්නම්. ඔබතුමාලා දන්නවා බත්තර මුල්ලේ තියෙනවා අපේ ගම කියලා පරිශ්‍රයක්. පසුගිය නොවැම්බර් මාසයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෛද්‍ය නෙවිල ප්‍රාන්තුගේ සල්ලි වලින් වේදම් කරලා කන්න බොන්න ඔක්කොම දීලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට සයිටම් එක හරි කියලා තෙල් බෙදුවා. විශ්වවිද්‍යාල භාෂාවෙන් කියනවා. පන්ති කරා. එහෙම කළා තමයි ඒ මාරසිංහලා තමයි මේ එක කතා කරා කවුද? සමන් රත්න මම අහුවා කවුද එකට ආපු උපදේශකයා කියලා. මම අහුවා මේ මට කිව්වා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීතුමාගෙන් කවුද අපේ ඔකට ආපු දොස්තර මහත්තයා කියලා උපදෙස් දෙන්න එහෙම ඉන්න එපා. නෙවිල් ප්‍රාන්දු ආවද කියලා. එයා කිව්වා සමන් රත්නප්‍රිය ඇවිල්ලා උපදෙස් දුන්නා. ඒ මන්ත්‍රීවරු දඩුවම් කරා. දැන් සමන් රත්නප්‍රිය කියන්නේ කවුද? වෛද්‍යවරයෙක්. උන්නේ මන්දන තරමින් මේ නර්ස් කෙනෙක් නේ. කියන්නේ හෙද නිලධාරී. ඒතර ඒකෙම පිළිගැනීමක් කරලා තිබෙනවා. මේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරන්න සයිටම් එක හරි කියලා කියා ගන්න දොස්තර මහත්තයෙක්වත් හොයාගන්න එක්සත් ජාතික පක්ෂ අසමත් කියලා. මිනිකුණු කොට කරගහන්න රටේ උගත් පිළිගත් බොහෝ වෛද්‍යවරු ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරිනි
මම අපේ මූලිකම තර්කය වෙන්නේ මේක පෞද්ගලික අධ්‍යාපනය ලංකාවට ඕනද නැද්ද කියන විවාදයට අමතරව ඒ විවාදේ වැදගත්. ලංකාවට පෞද්ගලික සරසවි අවශ්‍ය නැහැ. මම අවසාන මගේ ඊළඟ විනාඩි 10 15 මම මේක අවසාන ඒ කරුණ ටික මම ඔබට කියන්නම්. නමුත් මෙතන තිබෙන්නේ පෞද්ගලික අධ්‍යාපනයේ නාමයෙන් හොර ගුහාවක් ලංකාව ඇතුලේ ස්ථාපිත වෙලා තියෙන එක. ඉතින් අවසාන වශයෙන් මම හිතුවා මේ ගොඩක් දිග කරුණු පැහැදිලි කිරීමට එහාට ගිහිල්ලා මේ සයිටම් ආයතනය පිළිබඳව අහන සුලභ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ගැන නිතර කියන ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්නේ ප්‍රශ්න වලට යම් පිළිතුරු ටිකක් දෙන්න. මොකද අද සයිටම් ප්‍රශ්නේ රටේ විශාල මතයක් බටපත් වෙලා තියෙන නිසා. මොකද අමුන්නා දන්නවා අද ජනමාධ්‍යවල සමහර විට ඔය රාජපක්ෂ මහත්තයාගේ අඳුනාව ඔය නුගේගොඩ තියෙන ඔය අඳුනාව දායි. නමුත් රාජපක්ෂ මහත්තයාගේ අඳුනාව දැමීමෙන් මේ මාතෘභූමිය දශමකින්වත් වෙනස් වෙන්නේ නැහැ. මොකද එතන ඉන්නේ සයිටම් එක ආරම්භ කරන්න මිලියන් 600ක් මහ පොළොව මුදලේ සල්ලි දුන්නේ. රාජපක්ෂ උන්නේ තමයි අද කල්ලිය තමයි අද නුගේගොඩ මේ ආණ්ඩුව පෙරලන්න කතා කරන්නේ. නැත්තම් වෙන දේවල් කතා කරන්නේ. දූෂණ විරුද්ධව කතා කරන්නේ. මේ සයිටම් මුදලායට මේ වැරදි වැඩේ කරන්න දෙරි දුන්නේ රාජපක්ෂ උන්නේලා නීත්‍යානුකූලව නිල නොවන මාර්ග වලින් පමණක් නෙමෙයි. නීති කඩලා උදව් කරලා සල්ලිත් දුන්නා දානව පුද්ගලික විශ්වවිද්‍යාල කියලා. එහෙමයි. එහෙව් රාජපක්ෂ උන්නේලාගේ කල්ලිය තමයි අද නුගේගොඩ මේ කෑ ගහන්නේ. අරක්කුයි බත් පැකටුයි දැන් නුගේගොඩ බෙදාගෙන ගිහිල්ලා තියෙන්නේ. නමුත් අද මෙතන සිද්ධ වෙන්නේ ඊට වඩා සබුද්ධික මෙරට අනාගතයට බලපාන. අද රාජපක්ෂගේ ලනු කාලෙට ඇවිල්ලා තියෙන යටත් සියංගෙ දරුවන් වෙනුවෙන් තමයි අද මෙතන සමාජවාදී ශිෂ්‍යාංගමය මේ සටන මේ දැනුවත් කිරීම කරන්නේ. ඒ නිසා මම මේ ප්‍රශ්න සහ පිළිතුරු ඉතාම ඉක්මනින් මම ඔබට කියන්නේ. එකක් තමයි ඊටාම සුලභ ප්‍රශ්නේ තමයි මොකද්ද? මුදල් තිබෙන අයට ඉගෙන ගන්න දුන්නම් මොකද වෙන්නේ කියන එක. අපි කියන ප්‍රශ්නයන් ඉගෙන ගන්න දෙන්නේ. ඒක අයිතියක්. මුදල් තියෙන අයටත් ඉගෙන ගන්න තියෙන එක අයිතියක්. මුදල් නැති අයටත් ඉගෙන ගන්න තියෙන එක අයිතියක්. නමුත් අපි උසස් අධ්‍යාපනයට ආවට පස්සේ අපි අහන පළවෙනි කාරණේ තමයි ලංකාවේ පෞද්ගලික සරසවි ආරම්භ කරන්න පුළුවන්ද දැනට තිබෙන රාජ්‍ය සරසවි පද්ධතිය බිඳවට්ටන්නේ නැතිව. අපි අහන පළවෙනි ප්‍රශ්නේ ඒකයි. මොකද රාජ්‍ය සරසවි පද්ධතිය හැදිලා තියෙන්නේ සාමාන්‍ය පන්තියේ දරුවන්, දක්ෂ දරුවන්, සුදුසුකම් මත ආපු දරුදරියන්ගෙන් ආචාර්යවරුත් එහෙමයි සුදුසුකම් මත තෝරාගත්ත ආචාර්යවරු තමයි 99.9 මේ. එතකොට දැන් අද ලංකාවේ සාමාන්‍ය සරසවි වල තත්ත්වය මොකක්ද? මම මේ දවස්වල පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ගණනාවක් දැම්මා විශ්වවිද්‍යාලවල තිබෙන ආචාර්යවරු තත්ත්වය ගැන දැනගන්න. සම්පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. නමුත් වෙලාව නිසා මම ඔක්කොම කියන්නේ නැහැ. මම වෛද්‍ය පිට විතරක් කියන්නේ. අද සරසවි වල තියෙන ආචාර්ය හිඟේ තත්ත්වය. ඒකෙත් වෛද්‍ය පීඨවල තත්ත්වය. කොළඹ සරසවි ලංකාවේ වෛද්‍ය පීඨ අතර මුදුන්මල් කඩවල්. සිටිය යුතු ආචාර්ය සංඛ්‍යාව 175යි, හිඟය 32යි. ඒ කියන්නේ 18ක් ආචාර්ය හිඟයි කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ. ජාවාදපුර විශ්වවිද්‍යාලය සිටිය යුතු ආචාර්ය ප්‍රමාණය 156යි, හිඟය 26යි, 17ක් හිඟයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉන්න ඕන ආචාර්ය සංඛ්‍යාව 149යි, ඉන් 38ක් නැහැ. හිඟය 26යි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය හිඟය 26යි. කැලණියේ සරසවියේ සිටිය යුතු ප්‍රමාණය 141යි, 19ක් හිඟයි, 13ක් හිඟයි. මේ වෛද්‍ය පීඨ හතරේ විතරයි තාම මට උත්තර හම්බුනේ. අපි දන්ත වෛද්‍ය පීඨය ගත්තොත් පේරාදෙණිය සරසවියේ තියෙන ඉන්න ඕන ආචාර්ය ප්‍රමාණය 69යි, 18ක් හිඟයි. ඒ කියන්නේ 26ක් හිඟයි. ඒ කියන්නේ සිටිය යුතු ආචාර්ය ප්‍රමාණය ගත්තොත් එහෙම මේ වෛද්‍ය පීඨ හතරේ ගත්තොත් 621යි, 115ක් සිටිය යුතු ආචාර්යවරු නැහැ. ඒ කියන්නේ වෛද්‍ය පීඨ හතරක ගත්තොත් මේක බෙදලා බැලුවට පස්සේ 20ක් පහෙන් පංගුවක ආචාර්ය හිඟයක් එක තමයි යන්නේ. දැන් මේ සයිටම් කඩේ පටන් ගත්තට පස්සේ මොකක්ද උනේ? මට මතකයි මීට අවුරුදු
5කට විතර කලින් 5කට 6කට විතර කලින් කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිනිය වෛද්‍ය පීඨාධිපතිනිය මට කතා කරා. මම එතුමිය අදටත් දන්නේ එතුමියගේ නම. එතුමිය මට කතා කළා අපේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ ටෙලිෆෝන් එකට. කතා කළා එතුමිය කියපු දේ තමයි මම හිතන්නේ මහාචාර්යතුමා මට සාක්ෂි දරයි. එතුමාට මතක නම් එතුමිය මට කියපු දේ තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ ඒ වෙලාවේ හිටපු නිර්වින්දනය පිළිබඳව නිර්වින්දන වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා අවුරුදු 2කට නිවාඩු අරගෙන සයිටම් එකට බැදලා තියෙනවා. දැන් ඒ නිසා එයාට උගන්වන්න නිර්වින්දන වෛද්‍ය විද්‍යාව පිළිබඳ උගන්වන්න වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මොනවා හරි මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා. එතකොට මේ සයිටම් ප්‍රශ්නයක් මෙහෙම මතුවෙලා නැහැ. ඒ ගුරුතුමිය එතුමියට ඇති ප්‍රශ්නයක් නෙමෙයිනේ. එතුමිය ජනතාවම උතරේ මොකක් මම අද දන්නෙත් නෑ කවුද නම කියලා. මටත් පුදුම හිතුනේ ඇයි මෙහෙම කතා කරන්නේ කියලා. මේ අවුරුදු 5කට කලින්. අද මොකද්ද වෙලා තිබෙන්නේ? අද සාමාන්‍ය රජයේ වෛද්‍ය පීඨයක ආධුනික කතිකාචාර්යවරයෙක් ලැබෙන රුපියල් 88000 කට්ටියට මෙහෙ දෙන්න කියලා. කිරියල්ලගේ පාරවල සවුත්තු කිරියල්ලගේ විශ්වවිද්‍යාල සවුත්තු. ඊළඟට ඒ නිසා මේ ලෝකේ මාළඹේ සයිටම් එක විතර නෙමෙයි ලෝකේ තහනම් කරපු එකම විශ්වවිද්‍යාලය. ප්‍රමිතියෙන් තොර නම් තහනම් කරනවා. මේ තියෙන ඊළඟ මොකක්ද? Government suspends academic activities of Rangpur Northern Ghazipur City Nightingale Medical College. Nightingale ට තපාසය. ලස්සනට නම් දාන්නේ මෙහෙ වගේ. බේත් බංග්ලාදේශ වල Ghazipur කියන සිටි එකේ විශ්වවිද්‍යාලය පටන් අරන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඒක බංග්ලාදේශ වෛද්‍ය සභාව තහනම් කරනවා. ඇයි තහනම් කරන්නේ? හේතු දෙකකට. එකක් තමයි ඒ වෛද්‍ය විද්‍යාවට අනුබද්ධ රෝහලේ අදාළ රෝගීනුත් නැහැ, අදාළ අනන් සංඛ්‍යාවක් නැහැ කියලා. ඊළඟට ඒ රටේ තියෙනවා තව නීතියක් මොකද්ද? හැම වෛද්‍ය විද්‍යාල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ම විශාල මුදලක් තැන්පත් කරන ඕන ඩිපොසිට් එකක් විදියට. අද මෙලි ප්‍රාන්තික මුදලක් තැන්පත් කරලා තිබුණා නම් මේ ශිෂ්‍යයන්ට වන්දි දෙන්න වෙනවා. එහෙම මුදලක් තැන්පත් කරලා නැහැ. ඒ වෙනුවට කරලා තියෙන්නේ මහ පොළ සල්ලි දීලා තියෙන නෙවිල් ප්‍රාන්තුට. හැබැයි බංග්ලාදේශ මොකද්ද වෙලා තියෙන්නේ? ඩිපොසිට් එකක් තැන්පත් කරන්න තිබිලා තියෙනවා. මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මොකද කරලා තියෙන්නේ? හොරෙන් ටකා මිලියන 10ක් ඇදලා තියෙනවා ඒ ඩිපොසිට් එකේ. ඒ නිසා තමයි බංග්ලාදේශ මේක තහනම් කරන්නේ. ඒ නිසා ඒත් ඉන්නේ වෛද්‍ය ශිෂ්‍යෝ තමයි. එතකොට බංග්ලාදේශයේ ප්‍රමිතිය තියාගන්න ඕන. ලංකාවට ප්‍රමිතිය තියාගන්න අවශ්‍ය නැත්තේ කියන ප්‍රශ්නේ අපි අහනවා. ඒ නිසා අපි ඊට වකීමෙන් කියනවා මේ වෛද්‍ය විද්‍යාල ප්‍රමිතියෙන් තොර නම් ඒවා තහනම් කළ යුතුයි. ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මොකද කරන්න කියන එක මම අවසානයේ මගේ කතාව අවසන් කරන්න අවස්ථාවේදී මම කියන්න. ඒ නිසා ඊළඟ ප්‍රශ්නේ තමයි මොකද්ද? ලෝකේ හැමතැනම පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා කියන එක මම ඒක ඔබතුමාට සහෝදරයන්ට කලින් කිව්වේ එහෙම නැහැ. ලෝකෙ මේ දුප්පත් හත වැදිච්ච දකුණු ඉන්දියානු මහද්වීපේ තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩිපුරම තියෙන්නේ. ලෝකෙ දිනු රටවල් වල මේවා අඩුයි. ඊළඟට තියෙන රටවල් වල කොහොමද තියෙන්නේ? දැන් සයිටම් නඩුවට ඉදිරිපත් වෙන එක්තරා නීතිඥ මහත්තයෙක් ඉන්නවා සයිටම් මුදලාලි වෙනුවෙන්. එතුමාගේ දරුවෝ දෙන්නෙක් ඉගෙන ගන්නවා එංගලන්තේ තියෙන ඉහළම වෛද්‍ය විද්‍යාලයක ඉම්පීරියල් කොලෙජ් කියන ආයතන. මම තමයි නම කියන්නේ අදාළ නැති නිසා. දැන් ලෝකේ බොහෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙන තැන්වල පවා කොහොමද ඒක කරන්නේ? ඔවුන් සුදුසුකම් අඩු කරන්නේ ආදරණීය සහෝදරයා සහෝදරිය. ඔවුන් තෝරගන්නේ සුදුසුකමට. ඒ සුදුසුකමට තෝරගන්නකින් කොටසකට සල්ලි දෙන්න වෙනවා. කොටසකට ශිෂ්‍යත්ව හම්බ වෙනවා අර්ධ සහ සම්පූර්ණ වශයෙන්. ඒ ඉම්පීරියල් කොලෙජ් එකේ සල්ලි කොච්චර තිබ්බත් මහරජිනගේ දරුවෙක්ට වුණත් ඉම්පීරියල් කොලෙජ් එකේ ඇතුළත් වෙන නම් ඒ තුනක් අවශ්‍යයි. ඒ තුනෙන් ඒ දෙකක් සුපර් වෙන්න ඕන. ලකුණු 90ට උඩින් තියෙන්න ඕන. ලකුණු 90ට උඩින් තියෙන ඒ දෙකකුයි ලකුණු 75කට උඩින් තියෙන ඒ තියෙන ළමයි තමයි ගන්න එකට. අරගන්න ළමයින්ගෙන් කොටසකට සල්ලි ගෙවන්න කියන. නැතු S2 පොරවල් දාගෙන දුවන පෞද්ගලික විශ්වවිද්‍යාල නැහැ. ඒ නිසා අවසාන කරුණ වශයෙන් මම කියන්න කැමති ඊට පස්සේ නිතරම ඊළඟ ප්‍රශ්නේ තමයි මොකද්ද මේ
ආණ්ඩුවේ S3 තියාගෙන ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා සමත් වෙන්න පුළුවන් නම් ඇයි සයිටම් එකේ දැන් ඉන්න S3 කට්ටියට බැරි කියන එක. මම ගෙනාවා පසුගිය අවුරුදු 3 ජීව විද්‍යාංශ ප්‍රතිඵල. ලංකාවේ එකම ළමයෙක්වත් කිසිම වෛද්‍ය පීඨයකට එන්නේ නැහැ S3ක් තියා B3ක්වත් තියාගෙන. ඔබතුමාලා බලන්න මම 2013 අවුරුද්ද වෙලාව නිසා මම ගන්නම් 2015 අවුරුද්ද ගත්තා. 2015 අවුරුද්ද ජීව විද්‍යාංශයේ ඒ තුන අරන් තියෙනවා 451ක්. කොළඹ වෛද්‍ය පීඨය ගත්තොත් දැන් කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 95%ක්ම වගේ ඒ තුන තියෙන ළමයි. ඊළඟට 451කට ඒ තුන තියෙනවා ජීව විද්‍යාංශය. 2888ක් ඉන්නවා B3 හෝ ඊට ඉහළ තියෙන. ඔබ දන්නවා ලංකාවේ වෛද්‍ය විද්‍යාවට ගන්නේ 1200යි. එතන මේ 1200 ඇතුළට 451ක් ඔය ඒ තුන තියෙන අයගේ ඔක්කොම වගේ ඇතුළත් වෙනවා. ඉතිරි කට්ටිය අනිවාර්යයෙන්ම A2 නැත්නම් A2යි B1 ඒ වගේ තමයි ඉන්නේ. ඒ නැතුව කිලිනොච්චි මුලතිව වගේ ඒවායි. බලන්න ඒ තුන නැති දිස්ත්‍රික්කය මොකක්ද? එකම එක දිස්ත්‍රික්කය ඒ තුනේ ළමයෙක් නැති කිලිනොච්චිය විතරයි. කිලිනොච්චිය විතරයි ඒ තුන නැත්te අම්පාරේ පවා එන ඒ තුනේ තියෙන 9ක් ඒ තුන ගත්ත ළමයි 9ක් ඉන්නවා. අම්පාරේ පවා. මඩකලපේ 12ක් ඉන්නවා. හම්මන්තොට 18ක් ඉන්නවා. ඒ නිසා ඒ තුන තියෙන ළමයි නැත්තම් ඒ S3 තියෙන ළමයට වෛද්‍ය විද්‍යාලයකට තියා ඒ පැත්ත පලාතවත් එන්න පුළුවන් මට්ටමක් ලංකාවේ විශ්වවිද්‍යාලවල නැහැ. මේක එන්න වැඩි වෙනවා 2013 ඒ තුනේව තිබුණේ 306යි ඒක 419ට වැඩිලා තියෙනවා 2015 වෙනකොට. ඒ නිසා නිකන් බොරු තර්ක මේ දාන්නේ. අද S3 තියාගෙන කලාපීඨයකට කිට්ටු කරන්නවත් බෑ. මොකද කලාපීඨ වලට එන්නේ මුළු ලංකාවෙම. ඉන්දිනු පීඨයකට කිට්ටු කරන්නවත් බෑ. කළමනාකරණ පීඨයකට හිතන්නවත් බෑ. මොකද කළමනාකරණ පීඨවල ඒ තුන තියෙන ළමයිට 2000ක් විතර ගෙදර නතර වෙනවා. එහෙම රටක තමයි අද මේ S3 S4 තියෙන අයට සල්ලි වලට උගන්වන්න අපේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය කඩාපැට්ටන්න හදන්නේ. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරිනි ඇති වෙන්න කරුණු අපිට කියන්න පුළුවන්. අවසාන කරන්න කලින් අවසාන කරමින් මම කියන්න කැමතියි. නිසා සයිටම් වල අපිට දිනන්න මතවාදී අරගලයක් නැහැ. මේ මතවාදී අරගලය ශ්‍රී ලංකා ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මෙවැනි උගත් ආචාර්යවරු මගින් ඇති වෙන්න ජයග්‍රහණය කළ තියෙන නිසා කට උතර නැහැ. අද සයිටම් එකට ඒක අපි කිව්වේ උසාවියට පුළුවන් නම් මේ ඔක්කොම ටික අහලා සයිටම් එක අනුමත කරන්න ඒ උසාවියට ඉතින් සයිටම් එකේම සරණයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙම උසාවි තීන්දුව වලින් මෙරට අධ්‍යාපනය වලදාන මෙරට ජනතාව ඉඩ දිය යුතු නැහැ. ඒ නිසා මොකද්ද අපි අවසාන වශයෙන් කළ යුත්තේ? එකට සයිටම් එක වහන්න ඕනේ. ඒක තමයි ලංකාවේ වෛද්‍ය සභාව පීඨාධිපතිවරු ඔක්කොම කියන්නේ. ඉස්සෙල්ලා කඩේ වහන්න. කඩේ වහලා අපිට පුළුවන්කම තිබෙනවා සාකච්ඡා කරන්න මොකද්ද ඉතුරු වෙච්ච ශිෂ්‍යයන්ට කරන්න කියලා. ඕන්ට පුළුවන්කම තියේ යෝජනා ගණනාවක් තිබෙනවා. එක යෝජනාවක් තමයි වෙනත් විදේශ රටක විශ්වවිද්‍යාලයක් එක්ක අනුබද්ධ කළා උන්ගේ අදාළ කරන වසරවල් ඒ කීපේ සම්පූර්ණ කළා X16 ලියලා එන්න පුළුවන් එක සමත් වෙලා. ඒක අමාරු දෙයක් නෙමෙයි. දැන් ලංකාවේ ජාත්‍යන්තර පාසල් වහනවනේ. ඕන තරම් අන්තර්ජාතික පාසල් වහනකොට මොකද කරන්නේ? ඒ ශිෂ්‍යෝ වෙනත් අන්තර්ජාතික පාසල් වලට ඇතුළත් කරනවා. මේ ළඟදී දැන් කිරුළපනේ තිබිච්ච එකක් වැහුවා. ඒකේ කොටසක් නුගේ ගොඩකට දැම්මා. ඒ නිසා ඒක එකක්. නමුත් අපිට අරගලයේ පැත්තෙන් ගත්තොත් තියෙන්නේ අපි මේ නඩු තීන්දුව මත සයිටම් අරගලය නතර වෙන්නේ නැහැ. මොකද මම පෙරීදා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමේ රැස්වීමට ගියපු වෙලාවේ එතෙන්ට ආවා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා. මොකද මම දැක්කා ඊයේ රාජසේනාධිපති සෞඛ්‍ය ඇමතිවරයා පල් බොරු කියනවා. එයා කොහොමත් ඇත්ත කියන්නේ කලාතුරකින්. අද මම දැක්කා කිරියල්ල ඇමතිවරයා අමුයේ බොරු කිව්වා. මොකද්ද? මහාචාර්ය කාලෝ ෆොන්සේකා කිව්වයි කියලා. මේ සයිටම් එකට අනුමැතිය දෙන්නේ තුබ සූදානම් කියලා. අපි කියනවා මේ බංකොලොත් බොරුකාර ආණ්ඩුව. බොරු කියලා ජීවත් වෙන ආණ්ඩුව. 25 වෙනිදා හවස වෘත්තීය සංගම් ශාලාවේ පැවතිච්ච සම්මන්ත්‍රණයේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිතුමා ඊට වකීමෙන් කිව්වා මොකද්ද? නඩු තීන්දුව
නඩු තීන්දුව ඇවිල්ලා නඩු තීන්දුවේ නියෝගයක් ආවොත් මේ සයිටම් උපාධි කඩයට උපාධි ප්‍රදානය කිරීමේ බලතල දෙන්න මේක වෛද්‍ය උපාධියක් දෙන ආයතනයක් වශයෙන් පිළිගන්න කියලා කිව්වොත් එතුමාවත් එතුමාගේ කිසිම සමාජිකයෙක්වත් අස්සම් කරන්නේ නැහැ කියන එක එතුමා ජනවාද සියල්ලටම කිව්වා. ඒ නිසා නඩු තීන්දුව මොනවාවත් සයිටම් එක අනුමත වෙන්නේ නැහැ. සයිටම් එක අනුමත වෙන්නේ නැහැ. එහෙනම් වෛද්‍ය සභාව විසිරුවා හැරලා අලුතෙන් වෛද්‍ය සභාවක් පත් කරන්න ඕන රාජ්‍ය සේනාවක් තුන්නේ නැහැ. නඩු තීන්දුව අවසාන තීන්දුව වෙන්නේ අභියාචනා කරන්න අවස්ථාවක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණේ අභියාචනා කරන්න අවස්ථාවක් තිබෙනවා. ජනමතයක් හදන්න අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම ඔබ ජනතා මිතුරු වශයෙන් කියනවා මේ සයිටම් ප්‍රශ්නය ඉතා පැහැදිලිව මේක ඊළඟ 2020 බල පෙරළියේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් කරන්න ඕනේ. ඊට මෙහා මේක විර ගන්න බැරි වෙනවනම් ආණ්ඩුව හිතුවක්කාරී විදිහට ඩෝසර් කරගෙන යනවනම් මේක 2020 බල පෙරළියේ විෂයක් බවට පත් කර ගන්න ඕන මාතෘකාවක් බවට පත් කර ගන්න ඕන. ඒ නිසා ජනතා විමුක්ති ප්‍රමුඛියට අද සපත කර කියා සිටින්නේ මේ දූෂිත පෞද්ගලික උපාධි කඩය සම්මත වීමට ක්‍රියාත්මක වීමට මේ රටේ පොදු මහ ජනතාව ඉඩ නොදිය යුතුයි. ඒ නිසා ඒ අරගලය ශක්තිමත් කිරීම වෙනුවෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පමණක් නෙමෙයි අපි හිතනවා සමාජවාදී ශිෂ්‍ය සංගමයත් මැදිහත් වෙලා මේ වෙනුවෙන් එකතු කරගත හැකි පුළුල්තම කණ්ඩායම එකතු කරගන්නේ නැතුව මේ සට දිනන්නත් මේක අපි කියන්න ඕනේ. ජනතාව මිතුරු වශයෙන් අපි ඉන්නේ පටු තැනක නෙමෙයි. අද මේ සටනේ සමහර අඩුපාඩුකම් තියෙන ඒ නිසා අද ශිෂ්‍ය ව්‍යාපාරයට ඉසි ගෞරව ඇතුව කියන ගමන් අපි කියනවනේ මොකද්ද? අද ශිෂ්‍ය ව්‍යාපාරයේ මෙහෙවන ඊටාම පුංචි කල්ලියක් ඉන්නවා. ඒ කල්ලියේ ගානට උන් සටන පොඩි කරලා තියෙනවා. ඒගොල්ලෝ බයයි දීපාන සිල්ලාලා වගේ ප්‍රවීණ කලාකාර වෙනකොට වේදිකාවට. මොකද ඒ කල්ලියට සම්බන්ධ නැහැ ඒ කලාකාරෝ. ඒගොල්ලෝ බයයි මේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය වෙනකොට ඒගොල්ලෝ ඒ කල්ලිය අය නෙමෙයි. ඒගොල්ලෝ බයයි රටේ පීඨාධිපතිවරුන්ට එකතු කරගන්න. ඒගොල්ලෝ බයයි රටේ වෘත්තීය සමිති ජාලය එකතු කරගන්න. ඒගොල්ලෝ බයයි මේ රටේ මේකට විරුද්ධ හැම කෙනාම එකතු කරගන්න. මේකට විරුද්ධ හැම කෙනාම එකතු කරගත යුතුයි. දැන් ඒ චූටි කල්ලියේ ප්‍රමාණයට සටන පොඩි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ නැත්තම් ඔබතුමාලා බලන්න ආණ්ඩුවට සයිටම් එකට වඩා වැදගත් හම්බන්තොට වරාය. ආණ්ඩුවේ මාරාන්තික අවශ්‍යතාවයක්. ඒ සටනේ නායකත්වය ජනතාව මිතුරන ගත්තා. වරාය වෘත්තීය සමිතිය බැස්සා. හම්බන්තොට මිනිස්සු පාරට ආවා. ආණ්ඩුව මොකද්ද උනේ? ආණ්ඩුව දන ගැස්සුවා. ඒ නිසා අද ආණ්ඩුව මොනවා කිව්වත් හම්බන්තොට වරාය විකුණන වැඩපිළිවෙල මාස ගානකට හරි පහුවෙලා තිබෙනවා. නිවැරදි බලයයි, නිවැරදි පුලුල්භාවයයි, නිවැරදි නායකත්වය ආපු නිසා. අපි ශිෂ්‍ය ව්‍යාපාර නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. සයිටම් සටන Taman සම්බන්ධ දේශපාලන පක්ෂයේ ප්‍රමාණයට කුඩා කරගන්න එපා. මේක පොදු සටනක්. ඒ නිසා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පැත්තෙන් අපි හිතනවා වගේ වැටුපක් මූලික වැටුපත් එක්ක තව අමතර දීමනා එකතු වුණා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්ට 1,30,000ක් 1,20,000ක් විතර වගේ ගන්න පුළුවන්කම තියෙනවා. මහාචාර්යයට 1,50,000කට ආසන්න මුදලක් ගන්න පුළුවන්. සයිටම් එකේ මොකක්ද කරලා තියෙන්නේ? සයිටම් එකේ ආරම්භක වැටුප 1,50,000ක් කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යයට 1,80,000ක් විතර දීලා මහාචාර්යවරයෙක්ට 2,25,000ක් දෙනවා. පියා 50,000ක විතර වැඩි එකක් දෙනවා. දැන් ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? ලංකාවේ වෛද්‍ය පීඨවල ඉන්න සමහර වෛද්‍යවරු ඔවුන් වෛද්‍ය පීඨවල පමණක් නෙමෙයි ඔවුන් ඈත පීඨවලට යන්න නැතුව රට රටට වයඹට යන්න නැතුව ඔවුන් සයිටම් එකේ ජොබ් එක ගන්න. ඒක ඔවුන්ගේත් අඩුවක් තියෙනවා. නමුත් පෞද්ගලික කට දාන්න මොකද වෙන්නේ? තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ කරන්නේ නැතුව ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල දුවන්න බෑ. ඒකයි ඇත්ත. අන්න එතකොට තමයි අර මුදල් තියන අයට උගන්වන්න ගිහිල්ලා දැන් මොකද්ද වෙන්නේ? මුදල් නැති අයට දැනට තියෙන අයිතිවාසිකමක් නැති වෙනවා. අපි අභියෝග කරනවා පුළුවන් නම්. ඉතින් මේ ළඟදී මලික් සමරවික්‍රම මහත්මයාට අපි අභියෝග කළා. එයා කිව්වා මණිපායිද මොකද්ද කියලා විශ්වවිද්‍යාලයක් මෙහි ආරම්භ කරනවා කිව්වා. මම කිව්වා මණිපායි නෙමෙයි කොයි පායි ආවත් බයි බායි කියලා යන්න එනවා ගේන්න නම් එපා කියලා. අපි මම උන්වහන්සේට කිව්වා තමුන්නාසට පුළුවන් නම් මේ කරන්න යෝජනා කරනවා නෙමෙයි. අපි අභියෝග කරලා කිව්වා ඔයගොල්ලෝ ලංකාවේ ආචාර්යරු ගන්න නැතුව එහෙනම් මොනාෂ් වලින් කේම්බ්‍රිජ් වලින් උප්සලා වලින් ගනනලා
ආචාර්යවරු මාසෙකට $10,000 කට පඩියක් දීලා පුළුවන් නම් උගන්වන්න කියලා. එහෙම එන්නේ නැහැ ආදරණීය සහෝදරයා සහෝදරිය. මේ පරපෝෂිතයෝ වගේ නොමිලේ අධ්‍යාපනය ඉගෙනගත්තු මහාචාර්ය ක්‍රිෂාන්තල වගේ උගත්තු ලංකාව දාලා ඕන හැටි යන්න පුළුවන්කම තියෙද්දි මේකේ දරුවන්ට උගන්වනවා. මොකද ඔහු රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී අරගලේ නායකයෙක්. ඒ හැඟීම තියෙන උගතෙක්. ඒ හැඟීම නැති අයව සල්ලි වලට බාගෙන පුද්ගලික කම්පැනි පුද්ගලික උපාධි කඩවලට දාගන්නවා. ඒකෙන් මොකද වෙන්නේ? තිබෙන සරසවි පද්ධතිය අඩපණ වෙනවා, පැරලයිස් වෙනවා. අන්න එතකොට තමයි ප්‍රශ්නේ. මුදල් හිමියාට වරප්‍රසාද දෙන්න ගිහිල්ලා මුදල් තියෙන අයට වරප්‍රසාද දෙන්න ගිහිල්ලා මුදල් නැති අය දැනට ලැබමින් තිබෙන දෙයක් නැති වෙනවා. අන්න එතනයි ප්‍රශ්නේ. ඒ නිසා අපි ඊතාවක් කීමේ කියන අද බලන්න. රාජ්‍ය වෛද්‍ය පීඨ ගත්තොත් හැම වෛද්‍ය පීඨයකම ශිෂ්‍යෝ 7කට ගුරුවරයෙක් ඉන්න ඕනේ. මේකකවත් එහෙම නැහැ. ඉන්ජිනේරු පීඨත් ගත්තත් එහෙමයි. මොරටු ඉන්ජිනේරු පීඨේ කතා කරන්නේ ලංකා නොලෙජ් හබ් කරා. මම දැක්ක මොරටු විශ්වවිද්‍යාලේ මාසෙන් සභාපතිතුමා මෙතන ඉන්නවා. දැනගන්නේ කියන්නේ ඉන්ජිනේරු පීඨ 299ක් ඉන්න ඕන ආචාර්යවරු 60ක් නැහැ. තොරතුරු තාක්ෂණ පීඨේ 43ක් ඉන්න ඕන 15ක් නැහැ. IT ෆැකල්ටි 15ක් හිඟයි. 140ක එක යන්නේ මොරටු විශ්වවිද්‍යාලේ. එතකොට අලුත් ප්‍රයිවට් එක දැම්මොත් මොකද වෙන්නේ? 50000ට 75000ට වැඩි පඩියට මේ ආචාර්යවරු ටික තමයි ගන්නෙ. නැතුව එංගලන්තෙන් ඇමරිකාවෙන් ගේන්නේ නැහැ. ඒ නිසා තමයි ආදරණීය සහෝදර සහෝදරයන් අපි කියන්නේ පළවෙනි ප්‍රශ්නය මුදල් තියෙන ඉගෙන ගත්තට කමක් නැහැ. හැබැයි මුදල් නැති දක්ෂ අයගේ අයිතියට කටුව ගහන්න නැතුව. අපි අභියෝග කරන ආණ්ඩුවට පුළුවන් නම් ශිෂ්‍යයෝ විතරක් පුළුවන් නම් ගුරුවරු සියලු දෙනාම පිටරටින් ගෙනල්ලා එක විශ්වවිද්‍යාලයක් අවුරුද්දක් දුවලා පෙන්නන්න කියලා. ඉන්දියාවවත් බංග්ලාදේශයවත් මැලේසියාවවත් එහෙම නැහැ. ඔක්කොම රාජ්‍ය විශ්වවිද්‍යාලෙන් හදපු ගුරුවරු ටික අරගෙන තමයි දුවන්නේ. ඒක තමයි පළවෙනි සුලභ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ. දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද මේ පුද්ගලික මම දැක්ක නවිල් ප්‍රාන්තු කියලා තියෙනවා පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය මේ වෛද්‍ය හිඟේ නිසා කියලා. මහාචාර්යතුමා කිව්වා ඒක බොරුවක්. ලංකාවේ තියෙන වෛද්‍ය හිඟයක් නෙමෙයි. ලංකාවේ තියෙන වෛද්‍යවරු බෙදී යාමේ ප්‍රශ්නයක්. කොළඹට වැඩි, ගමට අඩුයි. ඒක හිඟේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඊට අමතරව මේ බලන්න. දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය මම ඉතාලක් පණින් කියන්නම් 2016 ජුනි මාසේ ඉන්ටර්න්ෂිප් අවසන් කරපු 400ක් ඉන්නවා රෝහල් වලට අනුයුක්ත කරන්නේ නැතුව. වෛද්‍යවරුම තමයි. හැබැයි ජොබ් එක දීලා නැහැ. 2016 නොවැම්බර් මාසේ 27 වෙනිදා ඉන්ටර්න්ෂිප් ඉවර කරා වෛද්‍ය පීඨ 5ක 1200ක් ඒගොල්ලන්ට තාම පත්තින් දීලා නැහැ. ඒතර 1200 අතන 400යි 1600ක් ඉන්නවා. ඊට පස්සේ 2016 නොවැම්බර් 20 අලුත් කණ්ඩායමකට ඉන්ටර්න්ෂිප් දීලා තියෙනවා. අර නොදීපු 1600 අලුතෙන් 1200කට ඉන්ටර්න්ෂිප් දීලා තියෙනවා. එතකොට බලන්න 1600 1200 2800ක් ඉන්නවා. ඊට පස්සේ සාමාන්‍ය වෛද්‍ය උපාධි රිපීට් වෙනවා. ඒ රිපීට් බැච් වල ඉන්නවා 500ක් ඉන්ටර්න්ෂිප් බලාපොරොත්තු වෙයි. රිපීට් එක අවසන් කළා තව 500ක් ඉන්නවා ජොබ් එක ගන්න බලාගෙන. මේ හරියටම වෛද්‍ය සභාවේ තියෙන ඉලක්කම් ටික මම කියන්නේ. ඊට පස්සේ දැන් මෙඩිකල් ෆැකල්ටි 8ක ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යෝ 7200ක් ඉගෙන ගන්නවා. ඒ 7200ම තව අවුරුදු 6කින් වෛද්‍යවරු ඉදිරිය එළියට එනවා. එතකොට බලන්න ඊට අමතරව හැම අවුරුද්දෙම X16 ලියන දැන් මේ මාර්තු මාසේ X16 එක ලියන්න 900ක් ඉන්නවා අඩු ගානක 400ක්වත් සමත් වෙනවා. එහෙම ගත්තට පස්සේ ඉදිරි අවුරුදු 5 ඇතුළතදී පිටවීමට නියමිත වෛද්‍ය ප්‍රමාණය ගත්තොත් ලංකාවේ 10000. වෛද්‍යවරු වරෙන් පත්වීම් ගන්න බලාපොරොත්තු ඉන්නවා 4000. ඒ අයට පත්වීම් දෙන්නේ නැහැ. වෛද්‍ය හිඟේට පිළියම් හොයනවා. S2 සමත් අයගෙන් වෛද්‍යවරු හදලා. පෞද්ගලික උපාධි කඩ දාලා. ඒ නිසා බෙදී යාමේ විෂමතාවය විසඳන්න ඕනකම තියෙන්නේ නැතුව පෞද්ගලික කඩ දාලා උපාධි වෛද්‍යවරු හැදීම නෙමෙයි. තුන්වෙනි ප්‍රශ්නය තමයි බොහොම දුකින් කියන එක තමයි මොකක්ද? අනේ මේ අහිංසක අසරණ ළමයි ගැන හිතලා මොනවද කරන්න කියන්නේ.
සයිටම් එක ඇතුලේ. ඇත්තටම අහිංසක අසරණ ළමයි කවුද? අහිංසක අසරණ ළමයි තමයි ලහිරු වීරසේකර කරලා. සාමාන්‍ය පවුලක අම්මලා තාත්තගේ දරුවෝ වශයෙන් ඉගෙන ගන්න ඇවිල්ලා තමන්ගේ පීඨයේ ප්‍රශ්නකටත් නෙමෙයි අනුන්ගේ ප්‍රශ්නකට සටන් කරලා රිමාන්ඩ් වෙච්ච දරුවෙක් තමයි එයා. එයා අහිංසක දරුවෙක් නෙමෙයි. වාහන වරකම් කරලා තක්කඩිකම් කරලා හිර යන කට්ටියගේ හැමදාම වොයිස් කට් පෙටන සමහර මාධ්‍ය. හැබැයි ලහිරු වීරසේකරලාගේ අරගලය ඔවුන් රිමාන්ඩ් වීමේ අරමුණ කොළන් සෙන්ටිමීටර ගානට අඩු වෙනවා. ඊළඟට අවුරුද්දක් තිස්සේ අට්ටාලවල සත්‍යාග්‍රහ කරන වෛද්‍ය ශිෂ්‍යාව. ඔවුන් තමයි අහිංසක ළමයි. ඔවුන් තමයි අහිංසක අසරණ දරුවෝ. සයිටම් එකේ ඉන්න ළමයින්ගෙන් පළවෙනි බැච් දෙක විතරයි අහිංසක හෝ අසරණ හරි කියන්න පුළුවන්කම තියෙන්නේ. ඕන් විතරයි සයිටම් මුදලාගේ ලනුවට නොදන හවුනේ. ඒ ලනුව නොදන කෑවේ ඒගොල්ලෝ. අනිත් කට්ටිය දැන තමයි සයිටම් එකට ගියේ. තමුන්නාහ දන්නවා අද අම්මා කෙනෙක් පහේ ශිෂ්‍යත්වයට ළමයෙක් දාන්න පන්තියකට කොච්චර හොයනවද? අර සර් හොඳද මේ සර් හොඳද කොහමද ගාන ඔක්කොම හොයනවා. ඒතර ලක්ෂ 120යි සයිටම් එකේ උපාධිය ගාන. ඒතර සයිටම් එක ගැන හොයන්නේ නැතුවද මේ ලක්ෂ 120 මේ අම්මලා ආයෝජනය කරන්නේ? තාත්තලා ආයෝජනය කරේ බොරු කතානේ. ඇත්තට උනේ මොකද්ද? එස්.බී. දිසානායකගේ නිවිල් ප්‍රනාන්දුගේ දේශපාලන බලහත්කාරයට මුදල් බලයට ඕන් කිව්වා අපි සයිටම් එකට උපාධි ගන්නවා කියලා. නිසා දැන දාපු දෙමව්පියන්ගේ දරුවෝ තමයි ඉන්නේ. ඒ නිසා අපි ඊටාත්මක් කියමින් මේ තියෙන්නේ මේවගේ දැන්වීම් රාශියක් දැම්මා වෛද්‍ය සභාවෙන් සයිටම් එක නීති විරෝධී කිසිදු ආචාර්යවරයෙක් කිසිදු පිළිගැනීමක් නැහැ දරුවෝ දාන්න එපා කියලා පත්තරවල දැන්වීම් දැම්මා. ඒවා දැන තමයි දරුවෝ දැම්මේ. ඒ නිසා අපි කියන්න කැමති අහිංසක ළමයි ඉන්නේ අවුරුද්දක් අට්ටාලවල ඒගොල්ලන් අහනට තමයි ආණ්ඩුව අහුම්කම් දෙනව නැතුව සල්ලිකාරයන්ගේ 85000ට ප්‍රොජෙක්ට් රිපෝට් ලියවන කට්ටියගේ දරුවන් වෙනුවෙන් නෙමෙයි ආණ්ඩුව වැඩි අවධානය යොමු කරන්න ඕන කම තියෙනවා. ඊළඟට කියනවා සයිටම් වැහුවොත් ළමයි අමාරුයි කියලා. තමුන්නා දන්නවා මම මේක තමයි මම ඉස්සෙල්ලා කියන්නම් කියලා කිව්වේ. සවසරයන් දන්නවා සයිටම් එක වැහුවා කියලා අමාරු වැටෙන්නේ කොච්චරද? ඇතුළේ ඉන්න අය විතරයි අමාරු වැටෙන්නේ. අපිට ඒකට උත්තරයක් තියෙනවා. අමාරු වෙනව වැටෙන්නේ. අරන් හිටියොත් මොකද වෙන්නේ? තව දහස් ගණනක් අමාරු වැටෙනවා. රෝගීන් අමාරු වැටෙනවා. ලංකාවේ අධ්‍යාපනය අමාරු වැටෙනවා. දැන් ලෝකේ ප්‍රමිතියෙන් තොර ඒවා වහන එක වැරදිද? දැන් ලංකාවේ කුණු හෝටල් PHIලා සීල් තියෙනවා. ඖෂධ ගබඩා සීල් තියෙනවා. ලැබ් වහනවා. බාලහාල් අල්ලනවා. කුණු අර්ථාපල වල දානවා. ඒතර බාල වෛද්‍ය විද්‍යාල ඒව වහන්න හොඳ නැහැ. මං තමුන්නා දැන් ලෝකෙ මේ එකම දෙයද මේ? අපි සහෝදරසා ඉල්ලා හිටනවා වෙබ් එකට ගිහලා බලන්න University of Science and Technology චිතගෝ. මේ තියෙන එකේ වෙබ් එකේ තියෙන විස්තරේ අද තියෙන විස්තරේ මේ චිතගෝ සයන්ස් සහ විද්‍යා සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨේ 2014 දී චිතගෝ බංග්ලාදේශ වෛද්‍ය සභාවෙන් තහනම් කළා. එතන ඉන්නවා විදේශීය ශිෂ්‍යයෝ 1200ක්. 600ක් ඉන්දියාවේ, ඉතිරි කට්ටිය ලංකාවේ, භූතානයේ රටවල් වල. මොකද්ද තහනම් කරන්න හේතුව? බංග්ලාදේශ වෛද්‍ය සභාව කිව්වා මේ විශ්වවිද්‍යාල මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට කිව්වා බැච් එක 100ක් විතරක් ගන්නවා ඊට වැඩිය ගන්න එපා කියලා. බැච් එකකට 100යි මොකෝ උගන්වන ගුරුවරු ඉන්නේ ඉස්පිරිතාලේ පහසුකම් තියෙන එච්චරකට. මේගොල්ලෝ මොකද්ද කරේ? 400 ගත්තා. බංග්ලාදේශ වෛද්‍ය සභාව තහනම් කළා. අද උද්ඝෝෂණය කරන අවුරුදු දෙකක් තිස්සේ බංග්ලාදේශ වෛද්‍ය සභාව එක දීලා නැහැ. හැබැයි ලංකාවේ මට වෛද්‍ය සභාවේ නිලධාරි මහත්තයෙක් කිව්වා ලක්ෂ්මන් කිරියල්ල උන්නහේ ලංකාවේ වෛද්‍ය සභාවට කියලා තියෙනවලු මොකද්ද? දැන් චිතකොම් වල ඉගෙන ගන්නවනේ ලංකාවේ ශිෂ්‍යයෝ. ඒගොල්ලන්ට ලංකාවේ වෛද්‍ය සභාවෙන් පිළිගැනීම දෙන්න කියලා. දැන් ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ චිතකොම් වෛද්‍ය විද්‍යාලය බලන්න වෙනම ගියා. දැන් බංග්ලාදේශය අපිට වඩා හැම පැත්තෙම පහළ රටක්. හැබැයි බංග්ලාදේශ වෛද්‍ය සභාවට කොන්දක් තියෙනක තහනම් කළා තහනම් තමයි කියලා කියන්නේ. ඉන්දියාවේ විදේශ ඇමතිනිය බලපෑම් කරද්දිත් බංග්ලාදේශ වෛද්‍ය සෞඛ්‍ය ඇමතුමා කියනවා නෑ මේක වැරදි දෙන්නේ නෑ කියලා. මෙතන අතන ප්‍රමිති ප්‍රශ්නකටත් වඩා තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ පොඩි රෙගුලාසි ප්‍රශ්නයක්. ප්‍රමිතියටත් බලපෑමක් තියෙනවා ඒක. 100ක් ගන්න තියෙද්දි 400ක් ගත්ත එක. හැබැයි එතන ආචාර්යවරු නරකමයි නෙමෙයි.
ශිෂ්‍යෝ S2 පොරවල්ලා නෙමෙයි. එහෙම තියේදී බංග්ලාදේශ කොන්ද කලින් තියාගෙන අවුරුදු දෙකක් තිස්සේ තහනම් කරනවා ක්‍රියල්ල උන්නේ නැහැ කියනවා. ඒ බංග්ලාදේශ තහනම් කරාට කමන්නේ ඒ සමාජවාදී ශිෂ්‍ය සංගමයට ලොකු වක්කීමක් තිබෙනවා. මෙරට ඉන්න හැම කෙනාම මේ දූෂිත සයිටම් එකට විරුද්ධ සෑම කෙනාම එකතු කරගත්ත පුළුල්තම වේදිකාව හදන්න. නිසා අපි හිතනවා හෙට දිනේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හදන වේදිකාව මීට වඩා ඉතාම පුළුල් වේදිකාවක් වඩපත් වෙයි. ඒ වේදිකාවට තමයි පුළුවන්කම තිබෙන්නේ සයිටම් එක නතර කරන්න. ඒ නිසා ඒ වෙනුවෙන් අදිෂ්ඨාන කරගෙන මේ දූෂිත නිදහස් අධ්‍යාපනය විනාශ කරන මේ ආයතනය වසා දමනත් එක්ක අපි අරගලය කරන්න ඕන. ඒ වෙනුවෙන් දිවිදුන්නු වෙන්රු එදිරිසිංහ ත්‍රීමාවිතානතුළු සහෝදරුන්ට ලේවලට ප්‍රයුක්තිගත කරන්න වගකීමක් තිබෙනවා. ඒ වගකීම සමාජවාදී ශිෂ්‍ය සංගමයට තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා එකවන්න මේ දැනුමේ සන්නද්ධ වෙලා සයිටම් විරෝධී සටන වෙනුවෙන් Tamanට කළ හැකි හැමදේම කරමු කියලා ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා. නිදහස් අධ්‍යාපනයේ දික්වල දිනේට